අද දවසේදී අපිට තියෙනවා ඥානත්තයන් කියන මේ තෙසැත්තෑ ඥානයන්ගේ 29 වන 30 වන සහ 31 වන ඥානයන් පිළිබඳව කතා කරන්නට. එතකොට මේ ඥානයන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ විහාර නානත්තේ ඥානය පිළිබඳව අපිට පළවෙනි ඥානය හැටියට දකින්නට පුළුවන්. මේ ඥානය පිළිබඳව දක්වනවා විහාරට්ඨේ ඥානය කියලා. විහාරට්ඨේ ඥානය. එතකොට මේ විහාර නානත්වයේ පිළිබඳව දන්නා නුවණ. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සමාපatti නානත්තේ ඥානය. ඒ කියන්නේ සමාපත්තීන්ගේ තිබෙන නානත්වයේ පිළිබඳව දන්නා නුවණ සමාපත්තට්ඨේ ඥානං කියලා එක හඳුන්වනවා. එතකොට විහාර සහ සමාපatti කියන මේ දෙකම එකට පවත්නා තැනක විහාර සමාපත්තට්ඨේ ඥානං කියලා මේ ඥානයේම තව ස්වરૂපයක් ගන්නවා. එතකොට ප්‍රඥාව තැන් තුනක දකින්නට පුළුවන්කම තියෙනවා. එකක් තමයි විහාරට්ඨේ ඥානය. ඒ විහරණයන් පිළිබඳව දන්නාකම. ඊට පස්සේ සමාපත්තීන් පිළිබඳව දන්නාකම. එතන පවත්නා නුවණ තමයි සමාපත්තට්ඨේ ඥානය කියලා කිව්වේ. විහාර සහ සමාපatti කියන මේ ධර්ම දෙක පිළිබඳවම දන්නාකම තමයි විහාර සමාපත්තට්ඨේ ඥානං කියලා කියන්නේ. එතකොට මේ කාරණාවන්ගෙන් නිහිත අර්ථය පිළිබඳව අපි ඔබට සරල ලෙස පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා. නිසා මේ වචනයන් දිහා බලලා ඒ පිළිබඳව කල්පනා කරන්නට එපා. ඒක විමසා බලනකොට ඒ අභ්‍යන්තරයේහි පැහැදිලි කෙරෙන ධර්ම කාරණාවන් තමයි අපට මෙහිදී තාම වැදගත් වෙන්නේ. අපේ ප්‍රතිපදාවට වැදගත් වෙන්නේ. අපි නිවන් දකින්න මාවත කොහොමද අපි සකස් කරගන්නේ කියන එක පැහැදිලි කරලන්නේ ඒ අභ්‍යන්තර කරුණු සාකච්ඡා කිරීම තුලින්. ඒ නිසා මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කළ යුතු වෙනවා. පින්තුනේ විහාර නානත්තේ ප්‍රඥාව පිළිබඳව අපි විමසා බලනකොට දැක්වෙනවා. නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අධිමුත්තත්තා පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. එතකොට මේ විහාරය කියලා කියනකොට අපිට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් බුදුගේ නැතිනම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ විහාරයේය කියලා අපි කියනවා. එතකොට විහාර කියන මේ වචනය සැකසෙන්නෙම යම් තැනක විහරණය කරනු ලබනවා නම් එය විහාරයයි. විහරණය කරනවා කියලා කියන්නේ විහෙරති නැතිනම් දැන් විහෙරතිති විහාරෝ කියලා. විහරණය කරනු ලබන නිසා ඒක විහාරය කියලා කියනවා. විහරණය කරනවා කියන්නේ වාසය කරනවා, ඉන්නවා. එතකොට මේ ස්ථානයක් තියෙනවා. විහරණය කරන ස්ථානයක්. එතකොට මේ කියන්නේ කායික විහරණයක් ගැන නෙමෙයි. මේ කියන්නේ මානසික විහරණයක්, මානසික ස්ථායීතාවයක්. මානසිකව ඇති කරගත්ත ස්ථාවරත්වයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. අන්න ඒක තමයි විහරණයන් කියලා කියන්නේ. ඒ තුල වාසය කරනවා. ඒ තුල පිහිටා සිටිනවා. ඒ තුල ඉන්නවා. එතකොට ඒක තමයි විහරණය. එතකොට මේ විහරණය හඳුන්වන්නේ කොහොමද? නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පුස්ස වයම් පස්සති. එතකොට නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ එතකොට මේ නිමිත්ත භය වශයෙන් දකිමින් නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ. එතකොට නිමිත්තං කියලා කියනවා නිමිත්තට භයතෝ භය වශයෙන් සම්පස්සමානෝ දකිමින්. එතකොට නිමිත්ත කොහොමද භය වශයෙන් දකින්නේ? නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? නිමිත්ත කියලා කියන්නේ පින්නතුනේ සංස්කාර නිමිත්ත. සංස්කාර නිමිත්ත. එතකොට යම් කිසි දෙයක් අපි ග්‍රහණය කරගනු ලබන්නේ නිමිති වශයෙන්. එතකොට අපි රූපය හැඩ වශයෙන්, වර්ණ වශයෙන්, ස්වභාව වශයෙන් අපි නිමිති තබා ගන්නවා. මේ තමයි නිමිති කියන දේවල්. මොකද්ද මේ සංස්කාර නිමිත්ත කියලා කියන්නේ? පින්නතුනේ සංස්කාර නිමිත්ත කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් මත ඔබ ඇති කරගනු ලබන යම්කිසි නිමිති තියෙනවා නම් කර්මාභියෝහණයට, ඒ කියන්නේ කර්ම රැස් කර ගැනීම සඳහා සමර්ථ වන යම්කිසි නිමිති තියෙනවා නම් අනේ නිමිති දැන් ඔබ රුවන්වැලි සෑය දකින්න එන්නේ රුවන්වැලි සෑය පිළිබඳව ඔබ තුල නිමිති පවත්නා නිසා. ඔබ කෙනෙක් පිළිබඳව තරහෙන් පසු වෙන්නේ ඒ පිළිබඳ නිමිති ඔබ අරගෙන ග්‍රහණය කරගෙන තිබෙන නිසා. එතකොට නිමිති අනුව තමයි අපි හැම වෙලාවකදීම හොඳ හා නරක කර්ම સિદ્ધ කරගන්නේ. එතකොට මෙන්න මේ සංස්කාර නිමිති, සංස්කාර ලෝකය අපි අද ගොඩනගාගත්ත ලෝකයක්. සංස්කාර ලෝකය කියන එක අපි ගොඩනගාගත්ත ලෝකයක්. එතකොට මේ සංස්කාර ලෝකයේහි ස්වභාවය තමයි හැම වෙලාවකදීම
නොපවත්නාදී පවත්නා හැටියට කල්පනා කරනකම. නොපවත්නාදී පවත්නා දේ හැටියට කල්පනා කරනවා. දැන් ඔබ අද එදා දැකපු රූපයක් පිළිබඳව අද ගෙදරට වෙලා කල්පනා කරනවා අහවල් තැන මේ විදිහේ දෙයක් තියනව නේද කියලා. එතකොට ඒ කල්පනා කරන දේ කවදාවත් යථාභූත විදිහට පවත්නා දේ නෙමෙයි. යථාභූත විදිහට පවත්නා දේ නෙමෙයි. එතකොට හේතු නිසා හටගත්ත ධර්මයක් හේතු නැති වෙනකොට නැතිව ගිය දෙයක් ඔබ වර්තමාන වශයෙන් අරමුණු කිරීම නිසා අරමුණක් දැන් ඒක ඇති හැටියට ඔබ කල්පනා කරනවා. එතකොට මෙන්න මේ කල්පනා කරන බව එතකොට මේ සංස්කාර නිමිත්ත හැම වෙලාවකදීම ඔබේ සිත පැත්තෙන් උපදවන ආදී සිත පැත්තෙන් ඔබ සටහන් තබා ගන්නා ක්‍රමය තව විදිහකට කිව්වොත්. එතකොට මෙන්න මේ සංස්කාර නිමිත්ත ඇතිතාක් සත්‍යය සසර යනවා. සංස්කාර නිමිත්ත ඇතිතාක් සත්‍යය සසර යනවා. එයි මේ සංස්කාර නිමිත්ත රූප වේදනා සංඥා සංස්කාරයන් මතම නැවත නැවත පතිත වීම මත විඥාණයට ස්ථಿತಿයින් බවට පත් වෙනවා. විඥාණයට එහි පිහිටා සිටින්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා යම් යම් සංස්කාර නිමිති ඔබ රැස් කරගෙන තිබෙනවා නම් ඔබ රැස් කරගත්ත සංස්කාර නිමිති වලට අනුව ඔබට සසරේ පැවැත්මක් සිද්ධ කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. කර්මයක් සිද්ධ කරනවා කියලා කියන්නේ කර්මපතයක් සකස් කරගන්නවා කියලා කියන්නේ සංස්කාරයක් සිද්ධ කරගන්නවා කියන්නේ. සංස්කාරයක් පවත්වනවා. එතකොට කර්මාභිසංස්කාර කියලා අපි මේ දේවල් හඳුන්වනවා. එතකොට මෙන්න මේ සංස්කාර නිමිත්ත භය වශයෙන් දකිනවා කියලා කියන්නේ මේ සංස්කාර නිමිත්ත නිසා පැමිණෙන භය පිළිබඳව එයා නැවත නැවත මෙනෙහි කරනවා කියන එක. ඒකයි නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ කියලා කිව්වේ. නිමිත්ත භය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ කියලා කියනකොට නිමිත්ත භය වශයෙන් මෙනෙහි කරනවා කියලා කියනකොට ඒ නිමිත්ත නිසා Tamanට පැමිණෙන්නට පුළුවන් බය පිළිබඳව එයා නුවණ පවත්වන එකයි සිද්ධ කරන්නේ. ඒ නිමිත්ත නිසා Tamanට පැමිණෙන්නට පුළුවන් බය. හැම වෙලාවකදීම සංස්කාර නිමිත්තක් තුළ වාසය කිරීමෙන් ඔබ නැති දේ ඇති හැටියට කල්පනා කරනවා. අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා ගන්නෙ නැහැ. අනිත්‍යයි කියලා ගන්නෙ නැතිකම නිසා ඒ නිමිති තුළ ඔබ වාසය කරනවා. නිමිති තුළ වාසය කරනවා. එතකොට නිමිති තුළ වාසය කිරීමෙන් මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට දැන් ඔබ හමුවට රූපයක් ඇස් හමුවට පැමිණෙනකොට ඔබ ඇසුරු කරන අතීතයේ ඉඳලා ඔබ එකතු කරගත්ත නිමිති ටික බලලා මේ මගේ දරුවා කියලා කල්පනා කරනවා. මේ මගේ දරුවා කියලා කල්පනා කරනවා. දැන් ඇත්තටම වර්තමානයේ ඔබේ ඇහැට පෙනුනේ දරුවා නෙමෙයි. වර්තමානයේ ඔබේ ඇහැට පෙනුනේ වර්ණ රූපයක්, වර්ණ සටහනක්. හැබැයි ඔබ තුල ඉපදුණු සංස්කාර නිමිත්ත තමයි දරුවා කියලා ගත්තේ. සංස්කාර නිමිත්ත. ඒකට ඒ සංස්කාර නිමිත්ත ඔබ දැක්කේ කොහේ පවත්නා දේ හැටියටද? අර බාහිර රූපේ පැත්තේ තියෙන දේ හැටියට. ඒ නිසා දැන් ඔබේ සංස්කාර නිමිත්තට ඒක පවතින තැනක් හම්බ වුණා. සංස්කාර නිමිත්තට පවතින තැනක් හම්බ වුණා. මොකද්ද පවත්නා තැන? බාහිර රූපයක තියෙනවා. ඒ නිසා සංස්කාර නිමිත්ත පැත්තෙන් උපද්දවපු දරුවා ඔබට භෞතික ලෝකයේ තුල දැන් ජීවත් වෙනවා කියලා හම්බ වෙනවා. දැන් දරුවා ජීවත් වීම නිසා ඔබට පැමිණෙන්න පුළුවන් දේවල් මොනවාද? ඒ රූපේ වෙනස් වෙනකොට ඔබට දරුවා ලෙඩ වෙන නිසා එන දුක විඳින්න වෙනවා. ඒ රූපේ නැති වෙනකොට ඔබට දරුවා නැති වෙන නිසා එන දුක විඳින්න සිද්ධ වෙනවා. ඒ රූපය විපරිණාමයට භාජනය වෙනකොට දරුවාගේ විපරිණාමයක් විදිහට ඔබට ඒක පේනවා. එතකොට වෙනස් වෙන්නේ දෙයක්. හැබැයි ඒ දේ වෙනස් වෙනකොට ඔබට පේන්නේ ඔබේ කෙනෙක්, ඔබේ දෙයක්, වටින දෙයක් නැති වෙනවා කියලා. අන්න එතකොට ඔබ එකට තෘෂ්ණා ඡන්දය යම් විදිහකට පවත්ලා තිබුණා නම් ඒ විදිහටම දුක ඔබ කරා පැමිණෙනවා. ක්‍රමක්‍රමයෙන් දුක ඔබ කරා පැමිණෙනවා. දුක කිට්ටු වෙනවා. එතකොට ඒක බයක් නෙමෙයිද? ඒක බයක්. ඔබේ ජීවිතේට අද යම් වෙහෙසක් තියෙනවා නම්, යම් විඩාවක් තියෙනවා නම්, යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඕනෑම තැනක ඕනෑම විදිහකට මානසිකාරය පවත්වලා බලන්න. ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඔබ මානසිකාරය පවත්වලා බලනකොට ඔබට පෙනෙයි ඔබ සංස්කාර නිමිත්තක්, තමන්ගේ හිත පැත්තේ ඇති කරගත්ත සංස්කාර නිමිත්තක්. ඒක බාහිර වස්තුව මතට පතිත කළාට පස්සේ ඔබට පේනවා එළියේ තියෙන දේ වටිනවා කියලා. එළියේ තියෙන දේ නොවටිනවා කියලා. ඒ නිසා වටින නොවටින දේවල් මත තමයි ඔබේ ජීවිතය අද දෝලණය වෙන්නේ.
ඔබට භෞතිකයේ වටින්නේ නිසා, භෞතිකයේ නොවටින්නේ නිසා, ඔබ ඇලීම ගැටීම ඇති කරගන්නේ නිසා, සංස්කාර නිමිත්තට ලබා දෙන තැන නිසා. ඔබ ඒ සංස්කාර නිමිත්ත සජීවී කරනවා. තව විදිහකින් කිව්ව ප්‍රඥප්ති ආදී ධර්මය ඔබට අද සජීවී වෙලා. අම්මා කියලා කියන්නේ ප්‍රඥප්තියක් නෙමෙයි. අම්මා කියලා කියන්නේ ඔබට පුද්ගලෙක්. ඒ ඔබට හම්බෙන මනස, අපි අසුරු කරන මනස. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ මනස ඉක්මවා යන දර්ශනයක් ඇති කරගන්නට. එතකොට ඒ ඉක්මවා යන දර්ශනය තමයි අනිත්‍ය ආදී වශයෙන් දැකීම කියලා කියන්නේ. එතකොට කෙනෙක් අනිත්‍ය වශයෙන් පුරුදු කරනකොට, අනිත්‍ය වශයෙන් එයාට හිත දියුණු කරනකොට එයාට එතන පුළුවන්කම තියෙනවා අනිමිත්ත භාවයට හිත තියන්නට. එයාට පුළුවන්කම තියෙනවා අනිමිත්ත භාවයට හිත තියන්නට. අනිමිත්ත භාවය කියලා කියන්නේ එයාට ඒ තැනක නිමිති වශයෙන් පේන්නේ නැහැ. නිමිති වශයෙන් පේන්නේ නැහැ. ඒකයි කිව්වේ නිමිත්තම් බහෙතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා. එතකොට අනිමිත්තේහි අදිමුක්ත බැවින්. අදිමුක්ත බැවින්. ඒ කියන්නේ ඒකට බරව පවතින බැවින්. ඒකට නැමිලා ඒකේ ගිල්ල පවතින බැවින්. එතකොට අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි අදිමුක්ත බැවින් පුස්ස පුස්ස වයම් පස්සති. එතකොට පුස්ස පුස්ස වයම් පස්සති කියලා කියන්නේ එතකොට මේ සංස්කාරාදී නිමිති ස්පර්ශ කරන කල්හි එහි ස්පර්ශයන්ගෙන් සිදුවන වැය පිළිබඳව දකිනවා. එතකොට එහි භංගය, එහි බිඳී යෑම කියන දේ නුවණින් සම්මර්ෂණය කරනවා. එතකොට මෙන්න මේ පුස්ස පුස්ස වයම් පස්සති කියලා කියන්නේ නැවත නැවත ස්පර්ශ වෙනකොට මේ සංස්කාර නිමිති ස්පර්ශ වීම පිළිබඳව එයා එහි වැය දකිනවා කියලා කියන්නේ ඒක තමයි අනිමිත්ත විහාරෝ, අනිමිත්ත නැමැති විහරණය. කෙනෙකුට ලෝකයේ තුල අනිමිත්ත විහරණයෙන් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත විහරණයෙන් වාසය කළ හැක්කේ එහි තිබෙන නිමිති කරන ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව නොදක්නා මනසකට. එහෙම නැතිනම් භංගය දක්නා මනසකට. බිඳීම කියන දේ දක්නා මනසකට. අන්න ඒ නිසා තමයි අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත ධර්මයේ පිළිබඳව අදිමුක්ත බැවින්. ඒ කියන්නේ අනිමිත්ත ධර්මයේ පිළිබඳව එයා නම්නව පවත්නා බැවින්, එහි පිහිටා සිටින බැවින්. ඒ නිසා පුස්ස පුස්ස වයම් පස්සති. පුස්ස පුස්ස කියන්නේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරමින් වැය වශයෙන් දකිනවා. ස්පර්ශ කොට වැය වශයෙන් දකිනවා. එතකොට ස්පර්ශ කරනවා කියලා කියන්නේ එයාට සංස්කාර නිමිති ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට එයා එහි භංගය දකිනවා. සංස්කාර නිමිත්තෙහි භංගය දකිනවා. ඇහැට රූපයක් ගැටෙනකොට රූපය පිළිබඳව ඇතිවනු ලබන සංස්කාර නිමිත්තෙහි භංගය දකිනවා. එයා දකිනවා ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඒක බාහිර රූපයට පතිත කරන්නේ නැත්තම් රූපේහි නිරෝධය සාක්ෂාත් කිරීම මත ඒක බාහිර රූපේ පැත්තට නැඹුරු කරන්නේ නැත්තම් ඒ තන හටගනු ලබන ඒ නිමිති වලින් ඔහුගේ මනස නිදහස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයන්ගේ ඒ සිද්ධ වෙන අනිත්‍යතාවය භංගය අවබෝධ කිරීම. එනිසා ඔබට පුළුවන් නම් ඔබ සිද්ධ කළ යුතු දේ තමයි ඒ අනිමිත්ත විහරණය උපදවා ගැනීම. ඒක සිද්ධ කරන්නට වෙන්නේ අනිත්‍ය වශයෙන් දැකීම තුලින්. සංස්කාරයන්ගේ අනිත්‍ය වශයෙන් දැකීම තුලින් තමයි ඔබට අනිමිත්ත භාවය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. අනිමිත්ත බව උපදව ගැනීමෙන් විතරයි නිර්වාණයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව නිවන් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. මේ විහරණයන් ටික නැතුව නිවන් දකින්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මේ විහරණයන් අත්‍යවශ්‍ය දෙයක්. මේක තමයි ස්ථාවරත්වයටපත් වෙන්නේ. මේක තමයි අපි පත්විය යුතු තැන බවට පත්වන්නේ. ඒ නිසා මේ විහරණයන් ඊටම වැදගත්. නිමිත්තම් බහෙතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අධිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. පළවෙනි විහරණය තමයි අනිමිත්ත විහරණය. පනිදින් බහෙතෝ සම්පස්සමානෝ අපනිහිතේ අධිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අපනිහිතෝ විහාරෝ. දැන් දෙයක් අනිත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍ය වශයෙන් කල්පනා කිරීමෙන් එතන ගොඩනගෙනවා දුක්ඛ ලක්ෂණයක් දැකීම. අනිත්‍ය ස්වභාවය දකිනවා කියන්නේම එහි පවත්නා දුක්ඛ ලක්ෂණය පිළිබඳව දකිනවා කියන එක. එතකොට යම් තැනක දුක්ඛ ලක්ෂණය දකිනවා නම්
යම් තැනක දුක්ඛ ලක්ෂණය දකිනවා නම් දුක්ඛ ලක්ෂණය දකින තැනක එතන ප්‍රනිදි සංඛ්‍යාත ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් නැහැ. එයා දකිනවා දුක් වූ ස්කන්ධ ටිකක්ම හට ගන්නවා දුක් වූ ස්කන්ධ ටිකක්ම වැය වෙනවා කියලා. පහත් වූ ක්ෂයවන ධර්මතා ටිකක් විදිහට එයා මේ දේවල් ටික දකිනවා. ඒ දකින්න හේතුනේ මොකද්ද? අර භංගය දැක්කා. සංස්කාරයන්ගේ ඇති භංගය දැක්කා. භංගය දකිනකොට එයා දැක්කේ මොන විදිහටද? ඒ භංගය පිළිබඳව දැකීමේදී එයා දැක්කේ අර දුක් වූ ස්කන්ධ ටිකක් හට ගැනීම සහ වැයවීම කියන තැන. එතකොට එයාට ඒ පිළිබඳව ප්‍රාර්ථනා උපදින්නේ. ඒකට කියන අප්පනිහිතයි කියලා. ප්‍රනිදි සංඛ්‍යාත දේ නැහැ. එතකොට ස්කන්ධ ධර්මයන්ගේ ප්‍රනිදි සංඛ්‍යාත දේ හමු නොවනකොට ඒකට කියන අප්පනිහිත භාවය කියලා. එතකොට පනිදින් භයතෝ සම්පස්සමානෝ. එතකොට මේ පනිදිය බය වශයෙන් දකිනකොට ඒ කියන්නේ තෘෂ්ණාදී ප්‍රනිදි ධර්මය. ඒ කියන්නේ තෘෂ්ණා සංඛ්‍යාත බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ. එතකොට මෙන්න මේ ප්‍රනිදි සංඛ්‍යාත දේ බය වශයෙන් දකිනකොට අපනිහිත භාවයේහි එයාට ප්‍රනිදි ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ ඇති කරගන්නට තැනක් ලැබෙන්නේ නැති වෙනකොට පුස්ස වයම් පස්සති. එයා ඒ තැන ස්පර්ශවන තැන්හි එයා වැය දකිනවා නම් අපනිහිතෝ විහාරෝ මේ විහරණයට කියනවා අපනිහිත විහරණය කියලා. මේ විහරණයට කියන අපනිහිත විහරණය කියලා. එතකොට පළවෙනි එකට කිව්වා අනිමිත්ත විහරණය කියලා. අනිමිත්ත විහරණය. දෙවෙනි එකට කිව්වා අපනිහිත විහරණය. අනිමිත්ත විහරණය සහ අපනිහිත විහරණය. එතකොට මේ විහරණ දෙකම අනිත්‍ය දැකීම තුළින් සහ දුක දැකීම තුළින් උපදින දේ. අනිත්‍ය තමයි අනුපස්සනාව, දුක්ඛ තමයි අනුපස්සනාව. අනිත්‍ය වශයෙන් නැවත දැකීම තුළින් තමයි අනිමිත්ත සමාධියක් උපදවන්නට පුළුවන්කම තිබුණේ. නැතිනම් අනිමිත්ත විහරණයක් උපදවන්නට පුළුවන්කම තිබුණේ. දුක් වශයෙන් නැවත දැකීම නිසා තමයි ප්‍රනිදි සංඛ්‍යාත භාවයේ නැතුව අපනිහිත භාවයකට හිතපත් කරගන්නට පුළුවන්කම තිබුණේ. ඒකට ප්‍රනිදි දුරු කළා අපනිහිත භාවයට පත් කරගන්නට පුළුවන්කම තිබුණේ දුක් වශයෙන් දැකීම තුලින්. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් අබිනිවේසම් භයතෝ සම්පස්සමානෝ ශුඤ්ඤතේ අධිමුත්තත්තා පුස්ස වයම් පස්සති ශුඤ්ඤතෝ විහාරෝ. එතකොට අබිනිවේෂණය. එතකොට මෙතනදී අබිනිවේෂණය කියලා කියනවා ආත්මාබිනිවේෂණය. ආත්මයක් පිළිබඳව තිබෙන සංකල්පනාව. එතකොට ආත්මයක් පිළිබඳව තියෙන සංකල්පනාව රූපය, වේදනා, සංඥා, සංඛාර නැතිනම් අපි රූපයයි හිතයි කියලා ගමුකෝ රළු විදිහට. ඔබට එක්ක රූපය පිළිබඳව හිතෙන්නට පුළුවන් මේ කෙනෙක් කියලා. එක්ක හිත ගැන හිතෙන්නට පුළුවන් මේ කෙනෙක් කියලා. එතකොට මේ කෙනෙක්, මේ ආත්මයක්, මේක දිගටම තියෙන එකක්, මේකේ බිඳීමක් නෑ නේද කියලා මෙහි අතරක් නොපෙනෙනකොට මේක පවත්නා දෙයක් විදිහට ග්‍රහණය කරගත්තාම ඒකම හේතුවක් සසරට. සසර පැවැත්ම උපදවන්නට. එතකොට අන්න ඒ ආත්මාභිනිවේෂණය රූපේහි පේන්නේ නැත්නම්, වේදනාවෙහි පේන්නේ නැත්නම්, සංඥා සංස්කාරයන්ගේ පේන්නේ නැත්නම්, විඥානයේහි පේන්නේ නැත්නම් ඔබට ආත්මාභිනිවේෂණයක් පනවන්නට ඒ කිසිම තැනක පුළුවන් කමක් නැහැ. එතකොට ආත්මාභිනිවේෂණයක් පනවන්න බැරි වෙනකොට ඔබට ප්‍රකට වෙන දේ තමයි මේ කිසිම තැනක රූපේවත්, වේදනාවේවත්, සංඥාවේවත්, සංස්කාරේවත්, විඥානයේවත් ආත්මාභිනිවේෂණයක් පනවන්නට හේතු නැහැ කියන දැක්මක් උපදිනවා. ඇයි ආත්මාභිනිවේෂණයක් කරන්නට ආත්ම භාව වශයෙන් ශුන්‍යයි. ආත්ම භාව වශයෙන් හිස් ශුන්‍යතාවයක් පෙනෙනවා එතන. හිස් බවක් ප්‍රකට වෙනවා. අනේ ශුන්‍යතාවයක්, අනේ හිස් බවක් ප්‍රකට වන නිසා ඒකට කියනවා පුස්ස වයම් පස්ස ශුන්‍යතෝ විහාරෝ. ඒක ශුන්‍යත විහරණයයි කියලා කියනවා. එතකොට මේ තමයි විහාරට්ඨේ ඥානය. කියන්නේ විහරණයන් පිළිබඳව පවත්නා නුවණ. විහාරට්ඨේ ඥානං කියලා කියනවා විහරණයන් පිළිබඳව පවත්නා ඥානෙ. නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ. නිමිත්ත භය වශයෙන් නුවණින් දකිමින් අනිමිත්ත පිළිබඳව දැකීම. ඒ වගේම ඒ සංස්කාර නිමිත්ත පිළිබඳව, ඒ කියන්නේ ප්‍රාර්ථනාවන් පිළිබඳව ප්‍රනිදිය භය වශයෙන් දකිමින් එයාගේ හිත අපනිහිත භාවයට පත් කර ගැනීම. ඒ වගේම
අබිනිවේෂණය දුරු කළා දාලා ශුන්්‍යත භාව වශයෙන් සිත පවත්වමින් උපදව ගන්න ශුන්්‍යත විහරණය. එතකොට විහාරට්ඨේ ඥානවල විහරණයන් කීයක් තියෙනවද? විහරණ තුනක් තියෙනවා. වාසය කිරීම තුනක් තියෙනවා මේ ශාසනය. මොනවාද වාසය කිරීම තුන? අනිමිත්ත විහරණය, අප්පනිහිත විහරණය, ශුන්්‍යත විහරණය. අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත. අනිමිත්ත විහරණයට පත්විය හැක්කේ කොහොමද? අනිත්‍ය වශයෙන් ලෝකය අනුපස්සනා කිරීම තුලින්. අනිත්‍ය වශයෙන් ලෝකය අනුපස්සනා කිරීම තුලින් ලෝකය පිළිබඳව අනිත්‍ය වශයෙන් දකිනවා. නැවත නැවත දකිනවා. අනිත්‍ය භාව වශයෙන්. එතකොට ස්කන්ධයන්ගේ හට ගැනීම, වැයවීම පිළිබඳව දකිනවා. ලෝකයේ පිළිබඳව මේ විදිහට අනිත්‍ය වශයෙන් කල්පනා කරනකොට එයාට ලෝකේ නිමිති වශයෙන් සංස්කාර නිමිති වලට පවතින්නට දෙයක් පේන්නේ නැහැ. සංස්කාර නිමිත්තෙහි ස්වභාවය තමයි හැම වෙලාවකදීම තමන්ගේ හිත පැත්තෙන් ඉපදිලා බාහිරෙහි පවත්නා දේ හැටියට තමන්ට ප්‍රකට වීම. ඒක තමයි සංස්කාර නිමිත්තෙහි ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙන తত্ত্বය. සංස්කාර නිමිත්ත කියලා කියන්නේ තමන්ගේ හිත පැත්තේ උපදින දෙයක්. ඒ සංස්කාර නිමිත්ත බාහිර රූපේ පැත්තේ පවත්නා දේ හැටියට අවිද්‍යාවෙන් කල්පනා කරන එක තමයි පොහොදුන් సంతානයක ස්වභාවය. පොහොදුන් චිත්ත సంతානයක ස්වභාවය. ඒ මෙහි ඇති කරගත්ත සංස්කාර නිමිත්ත බාහිර රූපය තුල පවතිනවායයි දැඩිව අල්ලා ගැනීම. එතකොට අන්න ඒ දැඩිව අල්ලා ගැනීම පවතින නිසා තමයි කෙනෙකුට රූපය උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන නැවත නැවත එහි හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. සංස්කාර නිමිත්ත බාහිර රූපයට පතිත කරන නිසා. කොටිම කියනවා නම් ඔබ අනාත්ම සතර මහා ධාතු රූපයකට වර්ණ සටහනක් ඔබේ ඇස් හමුවට එනකොට ඔබ පෝෂණය කරගන්නේ ඔබේ සංඛාර නිමිත්ත. ශබ්දයක් ඇහෙනකොට ඔබ පෝෂණය කරගන්නේ සංස්කාර නිමිත්ත. ඒ පෝෂණය කරගත් සංස්කාර නිමිති තමයි ඔබට කර්ම සිදු කරගෙන යාම සඳහා සෑම විටම උපකාර කරනු ලබන්නේ. පෝෂණය කරගනු ලබන සංස්කාර නිමිත්ත තමයි ඔබට සෑම විටම උපකාර කරනු ලබන්නේ. ඒක තමයි සංස්කාර නිමිත්තෙහි තියෙන ස්වභාවය. ඒක ඇති හැටියට ගැනීම තුළින් ඔබට සිද්ධ වෙන දේ තමයි කර්ම සිද්ධ කරගන්නට පුළුවන් වටපිටාව සකස් වෙලා තියෙනවා. කුසල කර්ම, අකුසල කර්ම ආදී කර්ම සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද සංස්කාර නිමිත්ත ඔබට ඇත්ත වෙලා තියෙනකම නිසා. ඒ කියන්නේ විඥාණයට ඇසුරු කරන්නට, පිහිටා සිටින්නට තැනක් තියෙනවා. විඥාණයට ඇසුරු කරන්නට, පිහිටා සිටින්නට තැනක් තියෙන නිසා ඒ අනුව විඥානයේහි පැවැත්ම තියෙනවා. ඒ කියන්නේ විඥානයේ පැත්තෙන් දැනගනු ලබන නිමිති කරන ධර්මයන් හැම වෙලාවකදීම බාහිර පවත්නා දේ බවට ඔබ නැවත නැවත ඇසුරු කරනවා. ඒ නිසා ඔබට ලෝකය තුලින් සත්වයෝ, පුද්ගලයෝ, ආත්ම භාවයන්, සැප දුක් ඇති දේවල් දකින්නට ලැබෙනවා. අන්න ඒ වලට කියනවා විපල්ලාස සහගත මනස කියලා. පෙරළුණු මනසක්, පෙරළුණු සංඥාවක් තියෙන්නේ. ඒ පෙරළුණු මනසක්, පෙරළුණු සංඥාවක් කියලා කියන්නේ. අනිත්‍ය වශයෙන් ගැනීම තුළ එතන පෙරලී තියෙනවා. අනිත්‍ය වශයෙන් පවත්නා ධර්මයක් නිට්ටය වශයෙන් ගන්නකොට ඔබට පෙර ඉඳලා පවතින දේවල් දැන් තියෙනවා කියලා තියෙන ඒ විපල්ලාසය තමයි. ලෝකයේ පිළිබඳව ඔබට සැපයි කියලා තියෙනවා. ඒකට දුක් දේ සැපයි කියලා පවත්වන විපල්ලාසයේ අනාත්ම ධර්මයෝ ආත්මයි කියලා දැක්මක් තියෙනවා. මේ හිතේ පෙරළුණු භාවයන්. එතකොට අපිට මෙතන වෙන් වශයෙන් ගත්තාම කෙනෙකුට පුළුවන් මේ ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේධ කරන්නට පටන් ගන්න. ඒක ඔබට අද දවසේදී ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් දෙයක් සහ පුහුණු කරන්නට පුළුවන් තැනක්. අනිත්‍ය වශයෙන් දකිනවා කියන එක ඔබට අද ප්‍රායෝගිකව පුහුණු කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කොහොමද ප්‍රායෝගිකව ඒ දේ පුහුණු කරන්න පටන් ගන්නේ? ඒ දේ ඔබ පුහුණු කරන්න පටන් ගන්නේ යම්කිසි විදිහකින් ඔබට පේනවා නම් ලෝකේ හිත පැත්තෙන් පවත්වන නිමිති බාහිර රූපේ පැත්තේ පවතින දේවල් හැටියට පතිත කරන බවක් තියෙනවා කියලා. අන්න ඒක සිදු නොවන විදිහට එහි පවත්නා යථාර්ථය ප්‍රකට කර දීමෙන්. ඒ කියන්නේ ඔබට දකින්නට වෙනවා රූපේහි හට ගැනීම සහ වැයවීම කියන දේ. වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ. එතකොට ඔබ ඇහැට රූපේ පේන තැනක යථාර්ථවාදී නුවණක් පවත්වන්නට වෙනවා.
ඇහැට පේන්නේ වර්ණ රූපයක්. වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. එතකොට ඔබට අතීත රූපය ගැන සිහි වෙයි. එක්ක අනාගත රූපය ගැන සිහි වෙයි. එතකොට නෑ මේ දරුවා මම අතීතෙත් දැක්කනේ කියලා ඔබට දැන් හිතන්නට යනකොට මේ කලින් හිටපු දරුවමයි කියලා පේනකොට ඔබ හොඳට බලන්න කලින් ඒ තිබුණ රූපේද ඒ තිබුණු වර්ණ සටහනද ඔබේ ඇස් සමුවට දැන් ආවේ කියලා. එතකොට ඒ වර්ණ සටහන නෙමෙයි නම් කලින් තිබුණ රූපේ නෙමෙයි නම් ඔබට පේන්නේ මේක දරුවා කියලා පෙන්වන්නේ කොහෙන්ද කියන එක දකින්න. එතකොට ඔබට පෙනේ තමන්ගේ පැත්තෙන් මේ නිමිත්ත තහවුරු කරගන්න ආකාරය. කොයි වෙලාවකවත් තමන්ගේ හිතේ දරුවා කියලා හිතෙන කම දරුවා උනේ නැහැ. දරුවා කියලා හිතෙන කම දරුවා උනේ නැහැ. රූපේ දරුවා කියන එක ගෙනාවෙත් නැහැ. එතකොට මේ දෙක ධර්මතා දෙකක්. එකක් ඔබේ හිත පැත්තෙන් උපත්ගත් සංඛාර නිමිත්ත. අනිත් එක තමයි අනාත්ම රූපය. එතකොට ඔබ දකින්න ඕනේ මෙන්න මේ සංස්කාර නිමිත්ත හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. එතකොට මේ නිමිත්ත මෙහි උපදින්නට හේතුවක් වුණා. ඒ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ නිමිත්තත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. එතකොට එයා මේ වැය අණුව දකිමින් වාසය කරනවා. වැය අණුව දකිමින් වාසය කරනවා. එතකොට එයා නැවත නැවත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය අණුව දකිමින් වාසය කිරීම තුළින් එයාට නිමිති වශයෙන් ඇසුරු කරන්නට දෙයක් හම්බ වෙන්නේ. දැන් එයා සංඛාර නිමිත්ත දකින්නේ තමන්ගේ පැත්තේ තියෙන දේ හැටියට. එතකොට ඒ තමන්ගේ පැත්තේ උපදව ගන්න දේ රූපේ පැත්තේ පේන්නේ නැති වෙනකොට ඔබට එළියේ ඉන්න දරුවව දකින්න පුළුවන් වෙයිද? ඔබට බාහිර වටිනා නොවටින වස්තු දකින්න පුළුවන්කම ලැබෙයිද? නැහැ. ඒ දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට මේ නිමිති වලට බාහිර පැවැත්මක් ලැබෙන්නේ නැති වෙනකොට ඔබට මේ නිමිති වලින් ඔබේ හිත නිදහස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිමිති වලින් ඔබේ හිත නිදහස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඔබ අප්‍රමාදී වන්නට ඕනේ. ඔබ උත්සාහවත් වන්නට ඕනේ මේ නිමිති කෙරෙන් කොහොමද ඔබේ සිත නිදහස් කරගන්නේ? නිමිති කෙරෙන් කොහොමද ඔබේ හිත ගලවා ගන්නේ කියන තැනට තමයි ඔබ අප්‍රමාදී වන්නට ඕනේ, උත්සාහවත් වන්නට ඕනේ. ඒ ඔස්සේ ගිහිල්ලා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ අනිමිත්ත බව උපදව ගන්න. දැන් මේක අනිමිත්ත බවයි කියනකොට ඔබට ඒකලේශ මාත්‍රයක් දැනෙනකොට නෑ නිමිති වශයෙන් ඇසුරු කරන්න දෙයක් නෙමෙයිනේ කියන එක කියලා හිතනකොට හිතන්න එපා ඒක අනිමිත්ත භාවයයි කියලා. ඒක අනිමිත්ත භවයේ ලක්ෂණයක් තමයි. හැබැයි අනිමිත්ත භව කියලා කියන්නේ පින්නතුනේ විහරණයක්. අපි කිව්වා විහරණයක් කියන්නේ වාසය කරන බවක්. එතකොට වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ වාසස්ථානයක් කියන්නේ ස්ථාවර මට්ටමක්, ස්ථිර දෙයක්, ඔබට ඉන්න අයිති තැනක්. එනිසා අනිමිත්ත බව කියලා කියන්නේ විහාරයක්. අනිමිත්ත විහාරෝ කියලා කිව්වේ ඒකයි. එතකොට අනිමිත්ත පිළිබඳව හඳුන්වන්නේ මොකද්ද? අනිමිත්තෝ විහාරෝ කියලා. අනිමිත්ත විහාරය. අනිමිත්ත විහාරය. එතකොට අනිමිත්ත විහාරය කියලා කියන්නේ අනිමිත්ත බව කියන්නේ වාසය කරන්න පුළුවන් තැන. ඒ වාසය කරන්න පුළුවන් තැන ඔබ උපදව ගන්නේ අර අනිත්‍ය වශයෙන් නැවත මේ ධර්මයන් දැකීම තුළ අර අනිමිත්තේහි තියෙන අදිමුක්ත බව නිසා. අනිමිත්තේහි තියෙන අදිමුක්ත බව නිසා තමයි එහි නිම්නව එහි ඒ කෙරෙහි නැමිලා එහි ගිලිලා තියෙන බව නිසා. නැතිනම් එහි පිහිටා සිටි මට්ටම නිසා තමයි ඔබට ඒ අනිමිත්ත බව විහාරයක් බවට පත් වෙන්නේ. වාසය කරන්න පුළුවන් තැනක් බවට පත් වෙන්නේ. ඒක කරන්න ඔබ අද අනිත්‍ය දියුණු කළ යුතුයි. අනිත්‍ය අනුව දැකීම ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකීම දියුණු කළ යුතුයි. අනිත්‍ය දියුණු කරන කෙනාට තමයි අනිමිත්තේ ලබන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක අනිමිත්ත විහරණයක්. එයා මුළු ලෝකයේ පිළිබඳවම අනිමිත්ත විහාරයෙන් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අනිමිත්ත විහාරයෙන් අනිමිත්ත ලෙස දකිමින් එයා ලෝකයේ තුල වාසය කරනකොට එයාට ඒහා සමගම දුක පැත්තට මෙනෙහි කළොත් එයාට පුළුවන්කම තියෙනවා අපනිහිත විහරණයට පත්වන්නට. පණිදි වශයෙන් ගන්න නැතුව ප්‍රනිදීන්ගේ බය දැකලා එයා ප්‍රනිදි සංඛ්‍යාත මේ ස්කන්ධයන්ගේ දැන් සංස්කාර නිමිත්තෙහි අනිත්‍ය ස්වභාවය දැක්කනම් එයා දකිනවා එහි ගතයුත්තක් නැහැ කියන. ගතයුත්තක් නැති තැනක අනාත්ම ස්කන්ධ ටිකක් දරුවා විදිහට පේනවා කියලා කියන්නේ මොනතරම් භයානක තැනක්ද? මොනතරම් භයානක තැනක්ද? ඒක තේරුම් ගන්න නම් ඔබට ඒ යථාර්ථයේ යථා කාරණාව ඔබට වැටහෙන්නට ඕනේ. ඒක බය වශයෙන් තේරෙන්නට.
දැන් අපි බයයි කියලා කියන්නේ අපි අද නම් ආත්මහානිය නිසා ඇති කරගන්න බයක්. මට කරදරයක් වෙයි කියන එක නිසා. නැත්නම් මගේ අයට කරදරයක් වෙයි කියන එක නිසා ඇති කරගන්න බයක්. අන්තිමේටම තියෙන මට කරදරයක් වෙයි කියන එක. කොහෙන් ගියත් අන්තිමේටම තියෙන මට දුක හිතෙන දෙයක් වෙයි, මට කරදරයක් වෙයි. මගේ කැමති දේවල් නැති වෙයි. ඒ බය තමයි අපිට තියෙන්නේ. එතකොට ඒ බය කියන දේ කෙලෙස් සහිත බයක්. එතකොට මෙතන බයතෝ කියලා කියන්නේ බය වශයෙන් දකින්නවා කියලා කියන්නේ ඒ විදිහට ඇති කරගන්න ආත්මහානියක් වෙයි කියන බය නෙමෙයි. එහි තියෙන උපද්‍රව භාවයේ දැකීම කියන එක. ඒ කියන්නේ ඒකෙන් එන්න පුළුවන් උපද්‍රව භාවයේ දකින්න. එතකොට දැන් සංස්කාර නිමිත්තක් අනිත්‍ය වෙන යන, හටගෙන යන නැති වෙන සංස්කාර නිමිත්තක් දරුවා විදිහට ගන්නවා කියලා කියන්නෙම මොනතරම් අසරණ මෝඩ මනසක්ද කියලා ඔබට දකින්න පුළුවන්කම තියෙන එක අවබෝධ කරගන්නකොට. ඒකට හරියට ඒ කියන්නේ දුක්ඛිත දෙයක්. ඔබට දුක උපදවන්න පුළුවන් දෙයක් ඔබට දැන් ලස්සනට පේනවා වගේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අමනුස්සයෙක් ඔබට ඔබේ දරුවා වගේ පෙනී සිටිනවා කියලා. එතකොට ඔබට අමනුස්සයෙක් ඔබේ දරුවා විදිහට පෙනී සිටිනකොට ඔබ ඒ අමනුෂ්‍යයා කරා ලං වෙනවා ඔබේ දරුවා කියලා පේනකම නිසා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සංස්කාර නිමිත්තක් ඇත්ත ගන්නවා කියන්නේ. ඔබට ඒ සංඛාර නිමිත්ත පේන්නෙම වටින දෙයක් විදිහට, දරුවා විදිහට, අම්මා විදිහට, තාත්තා විදිහට. ඔබ මනසින් ඒක ඒ විදිහටම බාහිර රූපෙ පැත්තට නැඹුරු වෙනවා කියලා කියන්නේ. රූපේ එහෙම දෙයක් නැහැ. අර පෙන්නන තැන එහෙම දෙයක් නැහැ. එතන තියෙන අමනුස්සෙක්. ඒ වගේ ඔබට අද මේ පේන තැනක තියෙන සතර මහා ධාතු උපාදාය රූපයක්. ඒක කොයි වෙලාවකවත් අර විදිහ දෙයක් උනේ නැහැ. ඒක එතන ප්‍රත්‍ය වෛකල්‍ය භාවයෙන් ප්‍රත්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙන දෙයක්. දැන් සංස්කාර නිමිත්ත ඒක මත ආරෝපණය කරාම අපිට ඒක දරුවා විදිහට පෙනී ඉන්නවා කියන බව, අමනුස්සයෙක් දරුවා විදිහට පෙනී ඉන්නවා කියන බව. අපි මෙහි සංස්කාර නිමිත්ත ඒ පැත්තට ආරෝපණය කළාම අපිට පේනවා පුද්ගලයෙක් දරුවා ඉන්නවා. ඒතකොට දැන් අපි ලං වෙන්නේ දරුවා කියන සංඥාව නිසා. ඒතකොට ලං වීමෙන් අමනුස්සයට ගොදුරු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අපි හැම වෙලාවකදීම මේ සිතේ ගොදුරක් බවට පත් වෙනවා. සංස්කාර නිමිත්ත ඇත්ත කර ගැනීමෙහි නිමිත්තෙහි සංස්කාර නිමිත්තෙහි ගොදුරක් බවට පත් වෙනවා. ඇයි? ඒක ඇත්ත කර ගැනීම තුළ එහි පවත්නා බව අපි ග්‍රහණය කර ගැනීම තුළ. ඒ නිසා අපිට එතනදී නුවණක් පවත්වන්නට සිද්ධ වෙනවා. අපිට එතනදී යථාභූත ඥාන දර්ශනයක් උපදව ගන්නට සිද්ධ වෙනවා. එහි නිරන්තරයෙන්ම සිද්ධ වෙන අනිත්‍ය ලක්ෂණය දැකීම. එතකොට අනිත්‍ය ලක්ෂණය දකිනකොට තමයි මෙතන පුද්ගල බව උපදව ගන්න සුදුසු තැනක් නෙමෙයි. මේක මේ වගේ බය සහිතයි. හටගෙන නැති වෙන ධර්මයක් පුද්ගල භවෙන් ගන්නවා කියලා කියන්නෙම දුක උපදිනවා. එයා දකිනවා එහි තියෙන දුක්ඛ ස්වභාවය පිළිබඳව. දුක්ඛ ස්වභාවය. ඒ කියන්නේ පහත් වූ ක්ෂය වෙන ලක්ෂණය දකිනවා. පහත් වූ ක්ෂය වෙන ලක්ෂණය දකිනවා. ස්කන්ධයන්ගේ ලක්ෂණය දකිනකොට එයාට ඒ ස්කන්ධ ටික මත අනාගතයට දේවල් බලාපොරොත්තු වෙනවා කියන එක කරන්න බැරි වෙනවා. ඒකට කියනවා අපනිහිත භාවයකටපත් වෙනවා කියලා. අපනිහිත භාවයකටපත් වෙනවා වගේම එයාට තව පැත්තකින් එයාට එතන ලැබෙනවා ශුන්්‍යත භාවයේ පිළිබඳ දැකීමක්. ඒ කියන්නේ එතන එයා ආත්මාභිනිවේෂණයක නියලුණා නම් ආත්මාභිනිවේෂණය කියලා කියන්නේ ආත්මයක් කෙනෙක් පුද්ගලයෙක් පවතිනවායයි ගත්තනම් එයාට ආත්මාභිනිවේෂණයට එතන හේතු නැහැ. ඒකට ඒකට කියනවා ශුන්්‍යතෝ විහාරෝ කියලා. ශුන්්‍යත විහරණයක්. ආත්ම භාවාදී වශයෙන් ශුන්‍යයි කියන දේ එයා එතන උපදව ගන්නවා. එතකොට මෙන්න මේ ටිකට විහාරට්ඨේ ඥානය කියලා කියනවා. විහාරයන් පිළිබඳව දන්නාකම. ඒකට මේ විහාරයන් පිළිබඳව දන්නාකම එතන ඉපදිලා තියෙන පින්නතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි. විහාරයන් පිළිබඳව දන්නාකම ඥානයක් හැටියට දැක්වෙන්නේ. ඒ වගේම දත යුතු දෙයක් ලෙස පවතින්නේද එතන උපදව ගන්න විදිහත් එතන වාසය කිරීමක් පිළිබඳව දැනගත යුතු නිසා. උපදව ගන්නේ කොහොමද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නැවත නැවත පුන පුනා ස්කන්ධ ටිකට හිත තැබීමෙන්. ඒ තුලින් තමයි අපිට අනිමිත්ත භාවයේහි, අපනිහිත භාවයේහි, ශුන්්‍යත භවෙහි හිත පිහිටවන්නට පුළුවන්කම තියෙන්නේ. සිත ඒකාග්‍රගත කරන්නට පුළුවන්කම තියෙන්නේ. සිත ඒකාග්‍ර කර ගැනීමෙන් විතරයි අපට පුළුවන්කම තියෙන්නේ නිවීම කියන දේ උපදව ගන්නට, නිවෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ඔස්සේ අපිට විහාරයක් බවට පත් වෙන්නේ එහි පවත්නා ස්ථායි මට්ටමකට පැමිණීමෙන් පසුව. ඒ කියන්නේ යම් ස්ථාවරත්වයකට පත් වුණාට පස්සේ තමයි ඒක විහාරයක් කියලා කියන්නට සුදුසු වෙන්නේ. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ. නිමිත්ත බය වශයෙන් දකිමින්
අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි සිත අදිමුක්ත බැවින් පවත්තින් අජ්ජුපෙක්කිත්වා නිරෝධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති අනිමිත්තා සමාපatti. ඒක අනිමිත්ත සමාපත්තියක් පිළිබඳව දක්වනවා. දැන් අපි පළවෙනි ඥානය කිව්වේ විහාරට්ඨේ ඥානය. විහාරයන් පිළිබඳව දන්නවා. එතකොට දැන් එහි රූපය අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? වේදනාව අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? සංඥා සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? විඥානය අනිත්‍යයි කියන්නේ කොහොමද කියන එක අපි මීට පෙර හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඒකට ලොකු කාලයක් ගත්තේ නැහැ මේ පිළිබඳව පැහැදිලි කරන්නට. ඒකට අපිට මෙන්න මේ විහරණයන් තුළ නැතිනම් විහාරයන් තුළ වාසය කරනකොට අපිට පුළුවන්කම තියනවා ඒ ඔස්සේ ගිහිල්ලා සමාපත්තීන්ට සමවදින්නට. අනේ සමාපත්තීන් තමයි හඳුන්වන්නේ සමාපත්තට්ඨේ ඥානං කියලා. ඒතකොට සමාපatti නානත්තේ පඤ්ඤා සමාපatti නානත්තේ හිතේන ප්‍රඥාව සමාපත්තට්ඨේ ඥානය. ඒතකොට සමාපත්තට්ඨේ ඥානය හැම වෙලාවකදීම සමාපත්තීන් පිළිබඳවයි පවතින්නේ. සමාපත්තට්ඨේ ඥානය සමාපත්තීන් පිළිබඳවයි පවතින්නේ. ඒකයි නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ නිමිත්ත බය වශයෙන් දකිනකොට මේ නිමිත්ත බය වශයෙන් දැකීම නිසා අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි සිත අදිමුක්ත භාවයට පත්ව තිබෙන බැවින් ඒ වගේම පවත්තින් අජ්ජුපෙක්කිත්වා සිත ප්‍රවෘත්තියෙහි අජ්ජුපේක්ෂණාවට පත්වීම නිසා එතකොට නිරෝධ නිබ්බානං නිරෝධ වූ නිර්වාණය අනිමිත්තං ආවජ්ජිත්වා අනිමිත්ත බව ආවර්ජනා කොට සමාපජ්ජති සමවැදීම සිද්ධ කරනවා. එතකොට මේ හැම වෙලාවකදීම ප්‍රවෘත්තිය අජ්ජුපෙක්ඛනා කොට ප්‍රවෘත්තිය පිළිබඳව එයා උපේක්ෂාවට පත්වීම තුළින් එයාට පුළුවන්කම තියනවා නිරෝධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා නිරෝධ නිර්වාණ අනිමිත්ත භාවය ආවර්ජනා කොට එයාට ඒ තුළට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නිරෝධය ආවර්ජනා කරලා සමවදිනවායයි කියලා කියන්නේ කුමන සමාපත්තියටද? මේකට තමයි පින්නතුනි ඵල සමාපත්තියයි කියලා කියන්නේ. දැන් ශුන්්‍යතය චේතෝ විමුක්තියක් කියලා කියනවා. එතකොට මේ ශුන්්‍යතේ චේතෝ විමුක්තියක් කියනකොට මේ ශුන්්‍යත චේතෝ විමුක්තියට සමාපත්තියක් ලෙස සමවදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ චේතෝ විමුක්ති සංඛ්‍යාත දෙයින් යන නිසා තමයි ඒ ඵල සමාපත්තියක් බවට පත්වන්නේ. ඒ කියන්නේ දැන් ශුන්්‍යත අනිමිත්ත අපනිහිත ආදී වශයෙන් තමයි ඒ මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කිරීමත් දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත වශයෙන් දකිමින් මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරනකොට එය පිළිබඳවම අජ්ජුපේක්ෂණා කරලා. ඒකයි දක්වන්නේ අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි අදිමුක්ත වූ බැවින් පවත්තං අජ්ජුපෙක්කිත්වා ඒ ප්‍රවෘත්තිය අජ්ජුපේක්ෂණා කොට නිරෝධ නිබ්බාන. එතකොට එයා නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය ඒ නිර්වාණය හඳුන්වන අනිමිත්ත නිර්වාණය කියලා ආවජ්ජිත්වා සමාපජ්ජති. එය ආවර්ජනා කොට සමවදිනවා. එතකොට ඒ අනිමිත්ත සංඛ්‍යාත භාවයෙන් ලබාගත් නිර්වාණය තමයි එයා ආවර්ජනා කොට සමවදින්නේ. එතකොට ඵල සමාපත්තියකට සමවැදීමේදී මේ කියන විහාරය අපිට අවශ්‍ය වෙන දෙයක්. අනිමිත්ත විහාරය ඵල සමාපත්තියකට සමවදිනකොට අවශ්‍ය වෙන දෙයක්. ඒ නිසා අනිමිත්ත විහරණය අනිවාර්යයෙන්ම අපිට උපදව ගන්නට සිද්ධ වෙනවා සමාපත්තියට පත්වීමේදී. අනිත්‍ය වශයෙන් දැකීම තුළින් තමයි අපිට ඒක උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සමාපත්තීන්ට සමවැදීම පිළිබඳව දැක්වීමේදී සමාපත්තීන්ට සමවදින ආකාරය පිළිබඳව අපිට වෙනමම සාකච්ඡා කරන්නට අවශ්‍යයි. සමාපත්තීන්ට සමවැදීම සමාපත්තීන්ට නැගී සිටීම කියන දේ වෙනමම සාකච්ඡා කරන්නට අවශ්‍යයි. දැන් ධ්‍යාන සමාපත්තියක් කියනකොට ධ්‍යාන සමාපත්තියකට ආවර්ජනා කිරීම ඒ කියන්නේ සමාපජ්ජනය ආදී දේවල් උත්හාණය ආදී දේවල් අපිට වෙනම ලක්ෂණයන් විදිහට තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඵල සමාපත්තියට සම්වැදීම කියන දේ පිළිබඳව තේරුම් ගැනීමේදී ඒක වෙනම ආකාරයකට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒකට ඵල සමාපත්තිය කියලා කියන්නේ Nirodhe පිළිබඳව ආවර්ජනා කරලා ඒ පිළිබඳව සිත පිහිටවීම නිසා උපදවන දෙයක් තමයි ඵල සමාපත්තිය කියලා කියන්නේ. එතකොට
දැන් සියලුම ආර්යයන් වහන්සේලාට තමාගේ ඵලය ආවර්ජනා කොට ඒ ඵල සමාපත්තියට සංවදින්නට පුළුවන්කම තියෙනවා. නිරෝධ සමාපත්තිය කියනකොට නිරෝධ සමාපත්තියට සංවදින්නට පුළුවන්කම තිබෙන්නේ නිරෝධය ප්‍රතිවේද කරන ලද ඒ කියන්නේ ඒ තුල ස්ථාවර මට්ටමකට සමවදින්නට පුළුවන් උතුමන් වහන්සේලාට අනාගාමී සහ රහතන් වහන්සේලාට පුළුවන්කම තිබෙනවා නිරෝධ සමාපත්තියට සමවදින්නට. එතකොට ආර්යයන් වහන්සේ නමක් විසින් තමන් වහන්සේ උපදෝගත් ඵලය තුල දුටු යම් දර්ශනයක් තිබුණා නම් අනිත්‍ය භාව වශයෙන් දැකලා එයා උපදෝගත් අනිමිත්ත භාවයක් තිබුණා නම් ඒ වගේම දුක් වශයෙන් දැකලා උපදෝගත් අපනිහිත භාවයක් තිබුණා නම් අනාත්ම වශයෙන් දැකලා උපදෝගත් ශුන්්‍යත භාවයක් තිබුණා නම් අන්න ඒ ආකාරයෙන් පවත්වපු ඒ දර්ශනයටම නැවත හිත තැබීම විදිහට සියලු නිමිතිවල අනිමිත්ත භාවයට හිත තබලා අනිමිත්ත භාවයට හිත තබලා එහි අජ්ජුපේක්ෂණාව උපදෝගෙන ප්‍රවෘත්තියෙහි පවත්තා නිමිත්තක් තුළ හිත අජ්ජුපේක්ෂණා භාවයට පත් කරගන්න ඔයා අනිමිත්ත භාවයට හිත තැබීම විදිහට ඊට පස්සේ ප්‍රවෘත්ති නිමිත්තක් පිළිබඳව එයා හිත තබනවා ඒ හිත තැබීම සිද්ධ කරනවා අපනිහිත ස්වභාවයේ ඒ නිමිත්තක් පිළිබඳව එයා හිත තබනවා ශුන්්‍යත වශයෙන් අන්න ඒ විදිහට හිත තබලා එහිම Nirodhe සාක්ෂාත් කරමින් ඒට සමවැදීම තමයි සමාපatti ඥානයේ හැටියට හඳුන්වනු ලබන්නේ. එතකොට අනිත් ප්‍රධාන කරුණු තුන විහරණයන්. එතකොට ඒ විහරණයන් තුල සමවැදී වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තුල නිශ්චලව සිටීමක් තමයි සමවැදීම කියලා කියන්නේ. ඒ තුල පිහිටා සිටින මට්ටමකටපත් වීමක්. එතකොට ඒ නිසා ඒ දේවල් හඳුන්වනවා සමාපත්තීන් කියලා. එතකොට මේ අනිමිත්ත සමාපත්තිය කියලා කියන්නේ කොහොමද? නිරෝධය, නිර්වාණය, අනිමිත්ත භාවය ආවර්ජනා කොට සමවදින සමාපත්තිය නිසා. නිරෝධය, නිර්වාණය, නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය එයා අනිමිත්ත මූලික භාවයෙන් ආවර්ජනා කරලා ඒ තුලට සමවදිනවා. ඒ බව තමයි අනිමිත්ත සමාපත්තියයි කියලා කියන්නේ. ඊට පස්සේ පණිදින් භයතෝ සම්පස්සමානෝ ප්‍රනිදිහ බය වශයෙන් දැකලා අපනිහිතේ අදිමුත්තත්තා අපනිහිත භාවයේහි අදිමුක්ත බැවින් අපනිහිත භාවයේහි හිත මනාව නිම්නව පවත්නා බැවින් පවත්ින් අජ්ජුපෙක්කිත්වා ප්‍රවෘත්තිය පිනිස හිත අජ්ජුපේක්ෂණා කරලා නිරෝධ නිබ්බාණං අපනිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති අපනිහිතා සමාපatti. එතකොට නිරෝධං නිබ්බාණං අපනිහිතං නිරෝධය නිර්වාණය අප්‍රනිහිත භව කියලානේ කියන්නේ. එතකොට නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය අපනිහිත වශයෙන් එයා භාවිත කරලා ඒට සමවැදීම සිද්ධ කරනවා ආවර්ජනා කරලා ඒකට කියනවා අපනිහිත සමාපත්තියයි කියලා. එතකොට ඒක ප්‍රණිදි වශයෙන් නැති බව තමයි මූලික කරගන්නේ. එය මූලික කරගැනීමෙන් ලබාගත් අර ඵලය ආවර්ජනා කළා. ඵලය ආවර්ජනා කරලා එහි මනස පවත්වමින් Nirodhaය අරමුණු කරලා ඒට සමවැදීම තමයි මෙතනදී අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ අබිනිවේසම් භයතෝ සම්පස්සමානෝ අබිනිවේෂණය ආත්ම අබිනිවේෂණාදී බය වශයෙන් දැකලා ශුන්්‍යතේ අදිමුත්තත්තා ශුන්්‍යත භාවයේ අදිමුක්ත බැවින් පවත්තං අජ්ජුපෙක්කිත්තා ප්‍රවෘත්ති අජ්ජුපේක්ෂණා කොට නිරෝධං නිබ්බාණං ශුන්්‍යතං ආවජ්ජිත්වා සමාපජ්ජති ශුන්්‍යතා සමාපatti. ආවර්ජනා කළ පවත්නා බව තමයි ශුන්්‍යත සමාපත්තියයි කියලා කියන්නේ. ඒක ශුන්්‍යත සමාපත්තිය. එතකොට අර කලින් කියපු විදිහටම අබිනිවේසම් භයතෝ සම්පස්සමාන. ඒ කියන්නේ අබිනිවේෂණේ ආත්මාබිනිවේෂණේ ආත්මයක් තියෙනවා කියන එක බය වශයෙන් දකින බව නිසා එයා උපදෝගත්ත එතන තිබෙන ශුන්්‍යත භාවය. එතකොට මේ ශුන්්‍යත බව තුල හිත පිහිටි බව නිසා ප්‍රවෘත්ති නිමිත්තක එයා ඒ ශුන්්‍යත වශයෙන් අජුපේක්ෂණා කරලා එයා නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි ශුන්්‍යත වශයෙන් දැකීම පිහිටවල එය ආවර්ජනා කොට ඒ තුලට සමවදිනවා. ඒ සමවැදීමට කියනවා ශුන්්‍යත සමාපatti කියලා. එතකොට මේ සමාපatti ආදී පිළිබඳව අපිට
කතා කරන්නට වෙන්නේ ඒ පිළිබඳව උපදෝගන නැතිනම් ඒ පිළිබඳව අත්දැකීම් සහිතව යනවා නම් ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එකෙන් අදහස් කළේ මේක උපදෝගෙන තේරුම් ගන්නට ඕනේ කියන එක නෙමෙයි. යම් කිසි මට්ටමකින් හෝ හිත දියුණු කරපු කෙනෙකුට එය ප්‍රායෝගිකව මේ සමාපත්තිය කියන්නේ මොකද්ද, මානසිකාරය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. යම් මට්ටමකට හෝ හිත වඩපු, හිත දියුණු කරපු කෙනෙකුට. එහෙම නැතුව කෙනෙකුට සමාපත්තිය සහ මේ දේ අතර තියෙන වෙනස දැනෙන විදිහට තේරුම් ගන්නට බෑ. යම් මට්ටමකින් කරුණු විදිහට විතරක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නිමිත්තම් බහෙතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අධිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති පවත්තං අජ්ජුපෙක්කීත්තා නිරෝධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති අනිමිත්තා විහාර සමාපatti. එතකොට විහාර සමාපත්තියයි කියලා කියනවා. නිමිත්තම් බහෙතෝ සම්පස්සමානෝ නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයේහි අධිමුත්ත බව නිසා පුස්ස පුස්ස වයම් පස්සති ස්පර්ශ වෙන තැන්හි එහි වැයස භාවයේ දකිනවා. පවත්තං අජ්ජුපෙක්කිත්තා එතකොට ප්‍රවෘත්තිය විපාක සංඛ්‍යාත මේ ප්‍රවෘත්තිය අජ්ජුපෙක්කිත්තා අජ්ජුපේක්ෂණා කොට එයා නිරෝධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා. එතකොට නිර්වාණය පිළිබඳව තමන්ගේ මනස පිහිටවලා නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය පිළිබඳව අනිමිත්ත වශයෙන් ආවර්ජනා කරලා සමාපජ්ජනය කරනවා. එතකොට දැන් මෙතනදී කරුණු තුනක් පිළිබඳවනේ අපි කතා කරන්නේ. පළවෙනි එක තමයි අපිට විහාරයක් කියන එක තුළ මොකද්ද කියන එක පිළිබඳව හඳුනාගත්තා. විහාරට්ඨේ ඥානං කිව්වේ ඒක විහරණය හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි සමාපත්තිය හඳුනාගත්තා. සමාපත්තියේදී අපි හඳුනාගත්තේ කොහොමද? එතනදී අර පුස්ස පුස්ස වයම් පස්සති කියන එක ගැන කතා කළේ නෑ. ස්පර්ශ වෙන තැන්හි වැය වශයෙන් දකින්න කියන එක කතා කළේ නෑ. එතන කතා කළේ කොහොමද? නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භවෙහි අදිමුක්ත බැවින් පවත්තින් අජ්ජුපෙක්කිත්තා ප්‍රවෘත්ති අජ්ජුපේක්ෂණා කොට නිරෝධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්තා සමාපජ්ජති කියලා විතරයි. ආවර්ජනා කොට සමවදිනවා. එයා උපදෝගත්ත ඵලය පිළිබඳව ඒ අනිමිත්ත වශයෙන් ආවර්ජනා කරලා ඒ තුළට සමවදින එක පිළිබඳව තමයි එතනදී කතා කළේ. එතකොට දැන් තුන්වෙනි කාරණාව බවට පත් වෙන්නේ. එතකොට විහාර සමාපත්තට්ඨේ ඥානන්නේ. තුන්වෙනි කාරණාව විහාර සමාපත්තට්ඨේ ඥාන. එතකොට විහාර සමාපත්තිය පිළිබඳව තියෙන නුවණ. විහාර සමාපත්තිය පිළිබඳව තිබෙන නුවණක් වෙනකොට ඒක දක්වන්නේ නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ. අර නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයේහි සිත අදිමුක්ත බැවින් පුස්ස පුස්ස වයම් පස්සති. එහි ස්පර්ශ වන කල්හි එයා එතන වැය වශයෙන් දකිනවා. වැය වශයෙන් දකිනකොට පවත්තං අජ්ජුපෙක්කිත්වා අර විපාක සංඛ්‍යාත ප්‍රවෘත්තිය වර්තමාන විපාක සංඛ්‍යාත ප්‍රවෘත්තිය අජ්ජුපෙක්කිත්වා එහි අජ්ජුපේක්ෂණා කොට අර නිරෝධයට සමවදිනවා. එතකොට එයා අර විහාරය සහ සමාපත්තිය කියන එක සිද්ධ කරන ආකාරය ගැන කතා කළේ. එතකොට එන දේ පිළිබඳව විදර්ශනා නුවණින් වාසය කරමින් ඒ පිළිබඳව උපදෝ ගන්න ඒ විහරණය තුල වාසය කරමින් ඒකේනා ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති සංඛ්‍යාත නිමිත්තෙහිම නිරෝධය දකිමින් ඒට සමවැදීම සිද්ධ කරනවා. එතකොට ප්‍රවෘත්ති සංඛ්‍යාතයේදී නිරෝධය දකිමින් ඒ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට අනිමිත්ත වශයෙන් ආවර්ජනා කළා ඒ සමාපත්තියට සමවදිනවා කියලා කියනකොට ඒක සමාපත්තියක්. ඒක සමාපත්තියක්. එතකොට ඊට කලින් කතා කළේ විහාරය. විහාරය සහ සමාපත්තිය කියන මේ දෙකම එක අවස්ථාවක සිද්ධ වෙනකොට ඒ කියන්නේ එක විට සිද්ධ වෙනවා කියන එක නෙමෙයි අනුපූර්ව වශයෙන් සිද්ධ වෙන්නේ. විහාරයට පසුව තමයි සමාපත්තිය. එතකොට මෙන්න මේ සමාපත්තිය සිද්ධ වෙනකොට ඒකට කියනවා විහාර සමාපත්තට්ඨේ ඥානං කියලා. විහාර සමාපත්තිය පිළිබඳව පවත්නා නුවණ කියලා. එතකොට මේ කාරණා පිළිබඳව අපිට තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. කල්පනා කර. ඉතින් මෙන්න මේ විපස්සනා සහිත මානසිකාරය විපස්සනා සහිත අපි සිත පවත්වන වීථීන් තමයි විහාරය කියලා හඳුන්වන්නේ. නැතිනම් විපස්සනා ක්‍රමය
සිතෙහි පවත්නා මේ දේ විහාරය කියලා හඳුන්වනවා. නැතිනම් ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ විමුක්තියෙන් ලබා දෙන්නට සුදුසු විපස්සනා ඥානයන් විදිහට. එතකොට මේ විහරණයන්ගෙන් යුක්තව වාසය කිරීම තුළින් අපිට පුළුවන්කම තිබෙනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේධ කිරීම තුළ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන චේතෝ විමුක්තියින් උපදවා ගන්නට. චේතෝ විමුක්තියක් කියලා කියන්නේ හැම වෙලාවකදීම සිතෙහි ඇති කරගනු ලබන විමුක්තියක් නැතිනම් විමෝක්ෂයක්, කෙලෙස් ධර්මයන්ගෙන් සිත විනිර්මුක්ත භාවයට පත් කර ගැනීමක්. ඒක තමයි චේතෝ විමුක්තියක් කියන දේ අපි සරලව අර්ථකථනය කරන්නට පුළුවන් විදිහ. එතකොට විමුක්තිය කියලා කියනකොට ඒක යම්කිසි ආකාරයකින් මිදීමක්. එතකොට ඒ මිදුණු තැනක් පිළිබඳව කතා කිරීමේදී අපි සිතේ කෙලෙස් ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් මේ සිත මිදෙන්නේ කොහොමද? කෙලෙස් ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් මේ සිත මිදෙන්නේ කොහොමද? ඒක බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් සිත මිදෙන ආකාරය පිළිබඳව. විස්කම්බන වශයෙන් කියලා කිව්වේ తాවකාලිකව කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම විදිහට සිතෙහි තියෙන සමාධිය තුළින් ඒ කෙලෙස් යටකොට දැමීම තමයි පළමුව සිදුවන විමෝක්ෂය බවට පත්වන්නේ. එතකොට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී මේ ධ්‍යානයන් පවා විමෝක්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. රූපාවචර විමෝක්ෂයන්, අරූපාවචර විමෝක්ෂයන් හැටියට මේ දේවලුත් විමෝක්ෂ කියන වචනය ඇතුලේ නැතිනම් විමුක්ති කියන වචනය ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට කාමසහගත සංඥා මනසිකාරයන්ගෙන් ඒ ඇති කරගනු ලබන මිදීම තමයි පළවෙනි ධානයේහි ස්වභාවය. අකුසලයන්ගෙන් කාමයන්ගෙන් විනිර්මුක්ත භාවය. එතකොට පළවෙනි ධානයේ උපදවන්නට පුළුවන් කමක් නැහැ. කෙනෙකුගේ චිත්තසංතානය තුළ රාගාදී සිතුවිලි බහුල නම් ඒ අකුසල ධර්මයන්ගේ නියැලෙනවා නම් එයාට මේ ප්‍රථම ධානයේ තුලින් ලබා ගන්න දේවල් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ විමුක්තිය ලබන්නට බෑ. ඒ නිසා යම්කිසි කෙනෙක් ප්‍රථම ධානයේ උපදවා ගන්නවා නම් ඒ ප්‍රථම ධානයේ උපදවා ගැනීමේදී අනිවාර්යයෙන්ම ඔහු කාමයෙන් මිදිලා අකුසලයෙන් මිදිලා තමයි ඒක උපදවන්නේ. නිසා කාමයේ සහ අකුසලයෙන් මිදුණු බව මෙතනදී දක්වනවා විමෝක්ෂයක් හැටියට. කාම සංඥාවන්ගෙන් අකුසල සංඥාවන්ගෙන් මිදීම විමෝක්ෂයක් හැටියට හඳුන්වනු ලබනවා. ඒ වගේම ဒုတိ ය ධානයේදී අපි බැලුවහම මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදීම එතන දකින්නට පුළුවන්කම තියෙනවා. විතක්ක ਵਿਚාර, ඕලාරික විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදීම. රූපාදී ධර්මයන් පිළිබඳව විතර්කණය කරන බව, ਵਿਚාරය කරන බව ඒක ඕලාරිකයි, බොහොම රළුයි. යම්කිසි මට්ටමකින් කාමසහගත සංඥා මනසිකාරයන්ට ඒ පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර ආසන්නයි කාම සංඥාවන්ට. ආසන්නයි කියලා කියන්නේ කාම සංඥාව එතන ප්‍රථම ධානයේ තියනවා කියන එක නෙමෙයි. ඒක ඊටාම ඉක්මනින් පරිහානියට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක කාමයට කිට්ටුයි. ඒක කාමයට ආසන්නව පවතිනක්. ආසන්නව පවතින නිසා බොහොම ඉක්මනට වැටෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක දැකලා අර කාමයේ පසුපස්සේ යන්නට හේතු වෙන ඕලාරික මට්ටම් පවා දුරු කිරීම විදිහට විතක්ක ਵਿਚාර යටපත් කර දමනවා ප්‍රථම ဒုတိ ය ධානයේදී. ඒකට ဒုတိ ය ධානයේදීත් යම් විමෝක්ෂයක් තිබෙනවා. මොකද්ද? අර කාම අකුසලයන්ගෙනුත් මිදිලා ඒ වගේම විතක්ක ਵਿਚාර කියන ප්‍රථම ධානයේ තිබුණ දේවල් වලිනුත් එයා විමෝක්ෂයකටපත් වෙනවා. මේ විදිහට අපිට හිතේ විමෝක්ෂ පිළිබඳව කතා කරනකොට, විමුක්ති ගැන කතා කරනකොට අපිට මේ ධානයන් පවා විමුක්ති හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධානයන්ගෙන් පවා විමුක්ති සාධනයන් සිද්ධ වෙනවා. විමුක්තියක් උපදවනවා. එතකොට මේ ආකාරයට මේ විමුක්තියෙන් ලබන්නට පුළුවන්කම තිබුණට චේතෝ විමුක්තිය කියලා හඳුන්වනකොට මේ සියල්ලම පොදුවේ චේතෝ විමුක්තියන් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තාම චේතෝ විමුක්තියයි කියනකොට මේ සාමාන්‍ය මට්ටමින් තියෙන කෙලස් ආශ්‍රව ධර්මයන් යටපත් කරන මේ හැම දෙයක්ම චේතෝ විමුක්තිය හැටියට හඳුන්වනවා.
මේකෙදි තියෙනවා රාග විරාග චේතෝ විමුක්ති කියලා. රාග විරාග චේතෝ විමුක්ති. රාගයෙන් විරාගයටපත් වීම, ඇලීම් ආදී දේවල් වලින් මිදීම චේතෝ විමුක්තිය. එතකොට මේ ධ්‍යාන රාග විරාග චේතෝ විමුක්තියට අයිති වෙන දෙයක්. ඒක විමුක්තියක්. රාග විරාග චේතෝ විමුක්තියට අයිති වෙන දෙයක්. ඒ වගේම ප්‍රඥාවෙන් දැන මිදීමකුත් තියෙනවා. ප්‍රඥාවෙන් දැන දැක මිදීමකුත් තියෙනවා. අනේ ප්‍රඥාවෙන් දැන දැක මිදීම තමයි පඤ්ඤා විමුක්තයි කියලා කියන්නේ. නැතිනම් නුවණින් දැනගෙන මිදීම. එතකොට මේ චේතෝ විමුක්ති ප්‍රධාන දෙකක් අපි හඳුනා ගන්නවා. මොනවද? රාග විරාග චේතෝ විමුක්තිය සහ අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියන මේ දෙක. රාග විරාග චේතෝ විමුක්තියත් අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තියත් කියන මේ විමුක්ති දෙක. එතකොට රාග විරාග චේතෝ විමුක්තියෙන් සිද්ධ කරන්නේ අර කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්මයන් යටපත් කොට සමතය උද්ග්‍රහණය කරගෙන සමතය උපුටාගෙන නැතිනම් සමතය ස්මතු කොටගෙන එයින් කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණයකට ලක් කිරීම. ඒ කියන්නේ උපදින්නට නොදී කෙලෙස් ධර්මයන් යටපත් කොට දැමීම. ඒ වගේම අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති කියන එකෙන් සිද්ධ වෙන දේ තමයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නිසා ඇති කරගත්ත මේ සංකත ලෝකය තුළ තියෙන විපරීත සංඥා සියල්ලක්ම දුරු කරන්නට සමර්ථ වෙන ඒ නුවණින් ඇසුරු වෙන ප්‍රඥාවෙන් මිදීමක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා. ඒකට අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය විපස්සනාව තුළින් උපදව ගන්නක්. ඒක විපස්සනා මාර්ගය තුළින් සිද්ධ වෙන දෙයක් පමණක් නෙමෙයි. නැතිනම් ඒක ලෝකෝත්තර මට්ටමකට කතා කරන්නට වෙන දෙයක්. ඒ කියන්නේ ලෝකෝත්තර ඵල ප්‍රඥාවෙන් ඇති කරගනු ලබන ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීම. ඵල ප්‍රඥාව නිසා සිද්ධ වෙන ආශ්‍රවයන්ගේ ක්ෂය වීම. තව විදිහකින් කියනවා නම් සමුච්ඡේද ප්‍රහාණය කියලා එය හඳුන්වනවා. සමුච්ඡේද ප්‍රහාණය. පඤ්ඤා විමුක්තියෙන් සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙනවා. එතකොට එක පුද්ගලයෙක් තැන් දෙකකදී කෙලෙස් ආශ්‍රව ධර්මයන් යටපත් කොට දමනවා. එක පුද්ගලයෙක් තැන් දෙකකදී කෙලෙස් ආශ්‍රව ධර්මයන් යටපත් කොට දමනවා. මොනවාද ඒ තැන් දෙක? මේ සමතය තුළින් සිද්ධ කරන යටපත් කිරීම සහ විස්කම්බන වශයෙන් කරන යටපත් කිරීම සහ සමුච්ඡේද වශයෙන් සිදු කරනු ලබන යටපත් කිරීම විදිහට. විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම විදිහට. එතකොට විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම තුළ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා දෙපැත්තකින් ඔහුගේ වෝදානය සිද්ධ වෙනවා. දෙපැත්තකින් පිරිසුදු බව සිද්ධ වෙනවා. දෙපැත්තකින් මිදීම සිද්ධ වෙනවා. එනිසා පොදුවේ මේ පුද්ගලයා හඳුන්වනවා උබතෝ භාග විමුක්තයි කියලා. උබතෝ භාග විමුක්ත පුද්ගලෙක්. එහෙනම් දෙපසකින් මේ පුද්ගලයා මිදෙනවා. දෙපසකින් මිදෙනවා. කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම විදිහට සිතෙහි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කළත් එයා ඒ කෙලෙසුන්ගෙන් මිදීමත් උපදවා ගන්නවා. ඒ වගේම අවිජ්ජා විරාගයේ තුලින් නැතිනම් අවිද්‍යාව නැති කිරීම තුලින් එයා උපදව ගන්නේ ප්‍රඥා විමුක්තිය නිසා සාමාන්‍යයෙන් එයා සමුච්ඡේද වශයෙන්ුත් කෙලෙස් ධර්මයන් ප්‍රහාණයකට ලක් කරනවා. එතකොට මෙන්න මේ දෙපසින්ම මිදෙන මේ පුද්ගලයාව හඳුන්වනවා උබතෝ භාග විමුක්ත පුද්ගලයා කියලා. දෙපැත්තකින්ම ඔහු මිදීමට පාත්‍ර වෙනවා. එතකොට දැන් මෙතන මුලින්ම විහාර සමාපatti ඥානය කියලා අපි හඳුනා ගන්නට යෙදුන අපි අද කතා කරන මේ ප්‍රස්තුත මාතෘකාවට අනුව අපි විමසුවොත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා අපි විහරණය කරන තැන්. ඒකට කියනවා විපස්සනා භූමිය කියලා. එතකොට මේ විපස්සනා භූමියට අයිති දේ තමයි නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. එතකොට අනිමිත්ත විහරණයක් තිබෙනවා. එතකොට මේ එතකොට අනිමිත්ත බව තුලින් සහ ශුන්්‍යත අපනිහිත භාවයන් තුලින් අනිමිත්ත බව සහ ශුන්්‍යත අපනිහිත භාවයන් තුලින් අපි උපදවා ගනු ලබන යම්කිසි මට්ටමක හිතෙහි ඒකාග්‍රතාවයක් තිබෙනවා නම් නැතිනම් ඒ තුල කෙලෙස් ධර්මයන්ගේ යම් විස්කම්බනයක් තිබෙනවා නම් ඒ විස්කම්බනය චේතෝ විමුක්තියක් නැතිනම් ඒක නිවැරදි විහරණයක් හැටියට දැක්වෙනවා. ඒ වගේම ඒ
අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ නිසා ඒක අනිමිත්තේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වන්නේ. ශුන්‍යතේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වනවා. අපනිහිතේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වනවා. එතකොට මේ විදිහට ඒ චේතෝ විමුක්තියන් හැටියට ඒ දේ හඳුනා ගන්නට පුළුවන් වගේම ප්‍රඥා විමුක්තිය පැත්තෙනුත් මේ අනිමිත්ත භාවය මුල් කරගෙනම ඵල ප්‍රඥාව උපදවන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත භාවයට හිත තැබීම තුළින්ම යාට ඒ අනිමිත්ත භාවය තුළම සිත රඳවා ගැනීම තුළ ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ කිරීම තුළ ඒක පඤ්ඤා විමුක්තිය හැටියට අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මෙන්න මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර තමන් උපදවගත්ත ඵලයට සමවදින්නට. මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා තමන් උපදවගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තමන් උපදවගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නේ කොහොමද? තමන් උපදවාගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නේ කොහොමද? අන්න ඒක තමයි සමාපත්තට්ඨේ ඥානං කියලා කියන්නේ. සමාපත්තට්ඨේ ඥානයයි කියලා කියන්නේ. නිමිත්තං බහෙතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පවත්තං අජ්ජුපෙක්කිත්තා නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති අනිමිත්තා සමාපatti. එතකොට මේ අනිමිත්ත නම් වූ සමාපත්තිය පිළිබඳව හඳුන්වනවා කොහොමද? නිමිත්තං බහෙතෝ සම්පස්සමානෝ සංස්කාර නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්තේ අධිමුත්තත්තා අනිමිත්තේහි සිත අධිමුක්ත බැවින් පවත්තං අජ්ජුපෙක්කිත්වා ප්‍රවෘත්තිය අජ්ජුපේක්ෂණා කොට ප්‍රවෘත්තිය පිළිබඳව ඒ කියන්නේ පවත්නා ස්වභාවය පිළිබඳව අජ්ජුපේක්ෂණා කොට නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා. එතකොට මෙතනදී නිරෝධං නිබ්බාණං අනිමිත්තං කියලා වචන තුනක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නිරෝධං නිබ්බාණං අනිමිත්තං. නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය අනිමිත්ත භාවයෙන් ආවර්ජනා කළා. එතකොට යම්කිසි විදිහකින් මේ නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය අනිමිත්ත භවකින් යුක්තව ආවර්ජනා කරලා ඒ පිළිබඳව සමාපජ්ජනය සිද්ධ කරනවා. අර අනිමිත්ත සමාපත්තියට උපදෝගත් අනිමිත්ත නැමැති ඒ චේතෝ විමුක්තිය තුළින් එයා සමවැදීම සිද්ධ කරනවා. මොකටද? අර උපදෝගත් ඵලයට. උපදෝගත් ඵලයට සමවැදීම සිද්ධ කරනවා. එතකොට මේ ඵලයට සමවැදීම සිද්ධ කිරීම තුළින් ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා ඵල සමවතට සමවදිනවා කියන දේ සිද්ධ කරන්නට. ඵල සමාපත්තියට සමවදිනවා කියන දේ සිද්ධ කරන්නට. එතකොට මේ ඵල සමාපත්තියට සමවැදීම ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ත්‍රිවිධ විමුක්තියින් තුලින් පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදිහට යම්කිසි ආකාරයකින් මේ නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයේහි අදිමුක්තව ප්‍රවෘත්ති අද්දුපේක්ෂණා කොට එයා නිරෝධයට සමවදිනවා නම් එයට සමවැදීම කියන දේ සමාපත්තට්ඨේ ඥානය හැටියට හඳුන්වනු ලබනවා. සමවැදීම පිණිස පවත්නා නුවණ හැටියට. ඒතකොට දැන් අනිමිත්ත භාවය උපදවා ගන්නට හේතු උනේ ඒ සංකත ධර්මයන්ගේ පවත්නා අනිත්‍ය ආදී ලක්ෂණය ප්‍රතිවේධ කිරීම. එතකොට යම් ධර්මයක අනිත්‍ය ආදී ලක්ෂණය ප්‍රතිවේධ කරනකොට එයින් නිස්මතුවගේ කාරණාවක් තමයි ලෝකයේ තුල නිමිති කරන ධර්මයන් නැති බව. ඒ කියන්නේ නිමිති වශයෙන් ග්‍රහණය කරගන්නට, නිමිති වශයෙන් අල්ලා ගන්නට දෙයක් නැති බව. ඒකට නිමිති වශයෙන් දෙයක් අල්ලා ගන්නට නැති වෙනකොට ඒ අනිමිත්ත භාවය ආවර්ජනා කිරීම තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත භාවයේ සිත පැවැත්වීම තුළින් එයාට කෙලෙස් ධර්මයන් යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා එය හඳුන්වන්නට පුළුවන්. එතකොට මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තිය පාදක කරගෙන අර ප්‍රවෘත්තියෙහි ඇතිවන සංඥාවන්ගේ නිරෝධය අනුව බලමින් වාසය කිරීමෙන් පුළුවන්කම තියෙනවා ඒ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. සමාපත්තියට සමවැදීම යනු එහි පවත්නා ස්වභාවයට පත්වීම. ඒක නිර්වචනය කරන්නට ගියොත් නැතිනම් පැහැදිලි කරන්නට ගියොත් ඕලාරික විදිහටම දැන් යම් කිසි විදිහකින් මිනිස්සෙක් ගමනක් යනකොට
ඉලක්කයක් ඇතුව යම් තැනකට යන්නට හිතාගෙන මේ පුද්ගලයා ගමනක් යනවා. ඒකට මේ යනකොට මේ මාර්ගයේහි ගමන් කිරීමේදී ගමන් කිරීම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට සිතන අවස්ථාවට ස්ථානයට ප්‍රවිෂ්ඨ වීමේදී ප්‍රවේශය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔහු ඒ ස්ථානයට ගොස් එහි වාසය කිරීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට වාසය කරන මොහොතේදී අර ගමන් මාර්ගය හෝ ප්‍රවේශය හෝ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහි පැමිණ සිටීම පමණයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ වගේ සමාපත්තිය තුල නැවත නැවත ඒ අනුව සිත් ඉපදවීම සිද්ධ නොකොට ඒ තමන් උපදෝගත් නිරෝධාදී සංඥාවන් තුල සමාපත්තියක් විදිහට සමවැද වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනිමිත්තාදී ඇසුරු කරමින් උපදෝගත් ඵලචිත්තයන් ආවර්ජනා කරමින් ඒ ඵලයට සමවැදීමේ හැකියාවක් තියෙනවා. ඵලයට සමවැදීමේ හැකියාවක් තියෙනවා. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාව සහ ඵල සමවතට සමවැදීමේ හැකියාව කියලා මේ විදිහට මේ සමාපත්තීන්ට සමවැදීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට සමාපත්තියට සමවැදීම පිළිබඳව ඒ පිළිබඳව දන්නා යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ හඳුන්වනු ලබනවා සමාපත්තට්ඨේ ඥානං කියලා. එතකොට සාමාන්‍ය මට්ටමින් පවත්වනු ලබන විහරණය සහ සමාපත්තිය පිළිබඳව දන්නා වූ නුවණක් තිබෙනවා නම් ඒ නුවණ පොදුවේගෙන හඳුන්වනු ලබනවා විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා. එතකොට විහාර සමාපත්තට්ඨ ඥානය. මේ දෙකම විහාරය පිළිබඳවත් දන්නවා සමාපත්තිය පිළිබඳවත් දන්නවා. එතකොට විහාරය සහ සමාපත්තිය පිළිබඳව දන්නා වූ නුවණ විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා එකක් හැටියට ගෙන විග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහටම රූප නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. රූප නිමිත්ත පිළිබඳව දකිමින් අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි අදිමුක්ත බැවින් පුස්ස පුස්ස වයම් පස්සති නුවණින් ඒ නැවත නැවත ස්පර්ශ කරමින් වැය අනුව දකිනවා අනිමිත්තෝ විහාරෝ. ඒකට කියනවා අනිමිත්ත වූ විහාරයයි කියලා. රූප පනිදින් භයතෝ සම්පස්සමානෝ රූපේ පිළිබඳව තිබෙනා වූ ප්‍රනිදිය තෘෂ්ණා ඡන්දයෙන් බලාපොරොත්තු වනකම. එතකොට මෙන්න මේ ප්‍රනිදිය භයතෝ සම්පස්සමානෝ භය වශයෙන් දකිමින් අපනිහිතේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අපනිහිත භාවයේහි අදිමුත්ත බැවින් නැවත නැවත නුවණින් ස්පර්ශ කරමින් වැය අනුව දකිනවා අපනිහිතෝ විහාරෝ. ඒකට කියනවා අපනිහිත විහාරය කියලා. ඒ වගේම රූපහාබි නිවේසනම් භයතෝ සම්පස්සමානෝ රූපහාබි නිවේසනය රූපය අනුව මේ සොයා යෑම පිළිබඳව දකිමින් ඒක බය වශයෙන් දකිමින් ඒකේනා මානසිකාරයේ පවත්වනවා ශුන්්‍යත භාවයට අනුව සිත තබමින් මේ විදිහට පුස්ස පුස්ස වයම් පස්සති නැවත නැවත නුවණින් දකිමින් එහි වැය අනුව දකිනවා. මේකට කියනවා ශුන්්‍යතෝ විහාරෝ කියලා. එතකොට මෙන්න මේ ආකාරයට විහරණය පිළිබඳව හඳුන්වනකොට රූප නිමිත්තෙන් මිදීම අපි ඉස්සෙල්ලා සිහිපත් කරගන්නට යෙදුන සංස්කාර නිමිත්ත කියන දෙයින් නිමිත්තම් බහෙත්තෝ සම්පස්සමානෝ කියන එක. දැන් මෙතනදී නිමිත්ත හඳුන්වා දෙනවා තව පැත්තකින්. ඒ තමයි රූප නිමිත්ත. රූප නිමිත්ත බහය වශයෙන් දකිමින් කියලා. එතකොට රූප නිමිත්ත කියලා කියන්නේ හැම වෙලාවකදීම රූපේ පිළිබඳව ඇති කරගනු ලබන ඒ නිමිත්ත. එතකොට ඒ රූප නිමිත්ත බහය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයට හිත තබමින් ඒ නිමිත්තෙන් මිදෙන්නට උත්සාහවත් වෙනවා. අනිමිත්ත භාවයට හිත තියනවා. දැන් අපිට රූපේ පිළිබඳව නිමිති තමයි අද දවසේදී බහුල වශයෙන්ම තිබෙන්නේ. රූපේ පිළිබඳව තිබෙනා වූ නිමිති තමයි බහුල වශයෙන්ම තියෙන්නේ. එතකොට ඒ නිමිති වලින් අපි සිත නිදහස් කරගන්නට යනකොට ඒ නිමිති වලින් අපි අපේ මනස අයින් කරගන්නට යනකොට අපට ඒ නිමිති වල තිබෙන අනිත්‍ය ආදී ලක්ෂණ පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට වෙනවා. ඒක තමයි විපස්සනා මානසිකාරය. අනිත්‍ය ආදී වශයෙන් පවත්වන මානසිකාරය රූපාදී ධර්මයන්හි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ධර්මයෝ නැවත නැවත විපස්සනා වශයෙන් දකිනකොට ඒ රූප නිමිති වලින් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහටම රූප නිමිත්තාදී දේවල් පිළිබඳව දකිනවා වගේම
අපිට පුළුවන්කම තිබෙනවා වේදනා නිමිත්තන් වේදනා නිමිත්ත පිළිබඳව දකින්නට. ඒ වගේම සංඥා නිමිත්තන් සංඥා නිමිත්ත පිළිබඳව දකින්නට. සංඛාර නිමිත්තන් සංස්කාර නිමිත්ත විඥාන නිමිත්තන් විඥාන නිමිත්ත. එතකොට මේ ස්කන්ධ පංචකයේම පෙන්වන නිමිති හැටියට පවතිනවා කියලා. නිමිති හැටියට පවතිනවා කියන මෙතනින් විග්‍රහ කරන්න පින්නතුනේ විඥාණයට ස්ථිතියක් බවට පත්වීම කියන එක. විඥාණයට ස්ථිතියක් බවට පත්වීම විඥාණයට පිහිටා සිටින්නට තවත් එක තැනක් බවට පත් කරනවා. විඥාණයට පිහිටා සිටින්නට ස්ථානයක් බවට රූපේ පත් වෙනවා. වේදනාව පත් කරනවා. සංඥාව සංස්කාරයේ විඥාණය පත් කරනවා. එතකොට මේ විදිහට පවතිනකොට ඒ රූපූපක විඥානට්ඨිති වේදනූපක විඥානට්ඨිති ආදී ලෙස රූපය අනුව ගිය විඥානට්ඨිතියක් බවට පත් වෙනවා. වේදනාව අනුව ගිය විඥානට්ඨිතියක් බවට පත් වෙනවා. සංඥා සංඛාර විඥාන අනුව ගිය විඥානට්ඨිතීන් බවට පත් වෙනවා. එතකොට නිමිත්තානුසාරී විඥානය හැම වෙලාවකදීම රූපාදී ධර්මය වේදනා සංඥා සංඛාර විඥානාදී ධර්මය අනුව පවතිනවා. එතකොට ස්කන්ධයන් අනුව නිමිති පේනකොට එහි අනිමිත්ත බවක් ඇත්තේ නැහැ. එහි නිමිත්ත පවතිනවා. එතකොට එහි නිමිති වශයෙන් රූපාදී ධර්මය ගෝචර වෙනකොට එතන අර අනිමිත්තාදී විමුක්තියින් උපදින්නේ නැහැ. සත්පුද්ගලාදී සංඥා මනසිකාරයන් තමයි පවතින්නේ. එතකොට මේ සත්පුද්ගලාදී සංඥා මනසිකාරයන්ගේ පැවැත්ම ඇති කලෙහි සංසාර ප්‍රවෘත්තිය මිසක විවට්ටයකට යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි නැවත නැවත විපස්සනා මනසිකාරය පිළිබඳව හැඳින්වීමේදී රූප නිමිත්ත, වේදනා නිමිත්ත, සංඥා නිමිත්ත, සංස්කාර නිමිත්ත, විඥාන නිමිත්ත පිළිබඳව නැවත නැවත මේ විදිහට මනසිකාරයේ පැවැත්වීම බය වශයෙන් දකිමින් මනසිකාරයේ පැවැත්වීම පිළිබඳව කතා කරන්නේ විහාරයේ පිළිබඳව කතා කරනකොට විහාරට්ඨේ ඥානය පිළිබඳව කතා කරනකොට. එතකොට අද අපිට අයිති තැන තමයි විහාරට්ඨේ ඥානය. ඒ කියන්නේ අපි විහරණය කළ යුතු තැන පිළිබඳව තිබෙන නුවණ. එතකොට එතන විහරණය කරනකොට ඒ කියන්නේ විපස්සනා මානසිකාරය අපි නැවත නැවත පැවැත්විය යුතුයි කියන එක. විපස්සනා මානසිකාරය නැවත නැවත පැවැත්විය යුතුයි කියන එක. එතකොට මේ විදිහට විපස්සනා මානසිකාරය මේ ස්කන්ධයන් පිළිබඳව අපට පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම චක්කු නිමිත්තං, සෝත නිමිත්තං, ගහන නිමිත්තං, જીවහා නිමිත්තං, කාය නිමිත්තං මේ විදිහට මනෝ නිමිත්ත ආදී නිමිති පිළිබඳව අපිට ආය දකින්නට පුළුවන්කම තියෙනවා. ආයතන පැත්තෙන් ගිහිල්ලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. චක්ෂු නිමිත්ත බය වශයෙන් දකිනවා. විඥානය ඇසුරු කරගෙන පවතිනවා කියන ස්වභාවය. කන ඇසුරු කරගෙන පවතිනවා කියන බව. නාසය, දිව, කය ඇසුරු කරගෙන මනස ඇසුරු කරගෙන විඥානය පවතිනවා කියන බව බය වශයෙන් දකිනවා. විඥානයේ ඇසුරු කරගෙන පවතිනකොට ඒක කෙලවර කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම සංසාර ප්‍රවෘත්තියට ඇද දමලා සංසාර වට පැවැත්මට ගෙනවිත් දමලා තමයි ඒක නතර කරන්නේ. අන්න ඒ නිසා අද විහාරය පිළිබඳව අපිට නුවණ තියෙන්නට ඕනේ. මම වාසය කරන විහරණය මොකක්ද කියන එක පිළිබඳව. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ අනුව මනසිකාරයේ පැවැත්වීම තුළින් විපස්සනා මනසිකාරයේ පැවැත්වීම තුළින් සිද්ධ විය යුතු දේ. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මගින් මේ මනසිකාරයේ පවත්වනකොට තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ විමුක්තියෙන් ලබන්නට නැතිනම් ඒ දේවල් වලට අපේ සිත පත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ දේවල් පාදක කරගෙන තමයි ඵල ප්‍රඥාවට කෙනෙක්පත් වෙන්නේ. ඒ ඵලයටපත් වුණාට පස්සේ තමයි ඵල සමවතකට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ඵල සමාපත්තීන්ට සමවැදීම ශුන්්‍යත අනිමිත්ත අපනිහිත ආදී මේ තිබෙන දේවල් පාදක කරගෙන එයා ඵලයට සමවැදීම කියන දේ හඳුන්වනවා සමාපත්තට්ඨේ ඥානය හැටියට. ඒ වගේම විහරණය සහ සමාපත්තිය පිළිබඳව පවත්නා නුවණ විහාර සමාපත්තට්ඨේ ඥානය හැටියට හඳුන්වනු ලබනවා. ඊට පස්සේ මේ විදිහටම ජරා මරණ නිමිත්ත දක්වාම පටිච්චසමුප්පාදාදී අංගයන් තුළින් ජරා මරණ නිමිත්ත දක්වාම මේක දක්වනවා. මේ සෑම තැනකම පුස්ස වයම් පස්සති ස්පර්ශ කරමින් මෙහි පවත් නුවණින් නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් මෙහි
වැය අනුව දකිමින් වාසය කරනවා කියන තැනට මේ තමයි විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා. විහාරේ ඥානය කියලා. ඊට පස්සේ තුලින් උපදවන අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන චේතෝ විමුක්තියින් අනුව ඵල ප්‍රඥාව උපදවනකොට නැතිනම් ඵල සමවත උපදවනකොට එතන සමාපත්තියේ ඥානයක් උපදිනවා. එතකොට අර විහරණේ ඥානය සහ සමාපත්තියේ ඥාන විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා හඳුන්වනු ලබනවා. එතකොට මේ තමයි ඥාන ත්‍රිත්වය නැතිනම් ඥානත්වය කියන කාරණාවන් පසුගිය දේශනාව තුළිනුත් අපි පැහැදිලි කරගන්නට යෙදුන මේ ඥානත්වය පිළිබඳව. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් මුල් කරගත්ත විහරණය විහාරට්ඨේ ඥානයේ හැටියටත් උපදෝගත් ඵල සමාපත්තීන් පිළිබඳව පවත්නා නුවණ සමාපත්තට්ඨේ ඥානයේ විදිහටත් විහරණය තුළින් සමාපත්තියට සමවැදීම කියන එක විහාර සමාපත්තට්ඨේ ඥානය කියලත් හඳුනා ගන්නට යෙදුණා. එතකොට යම්කිසි ආර්ය පුද්ගලයෙකු විසින් එයා ධානයන් උපදවලා ඒ උපදවාගත් ධානයන් ආදී උනත් පරිකර්මාදිය සිද්ධ කරලා අනිත්‍ය ආදී වශයෙන් දැකලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීම තුළින් ශුන්‍යත නිමිත්ත අපනිහිත චේතෝ විමුක්තියෙන් ලබලා ඒ චේතෝ විමුක්තියෙන් පාදක කරගෙන ඵල ප්‍රඥාවට සමවැදීම සිද්ධ කරනවා නම් ආවර්ජනා කිරීම තුළින් අන්න ඒ අවස්ථාවන් තමයි හඳුන්වනු ලබන්නේ විහාරට්ඨේ ඥානය, සමාපත්තට්ඨේ ඥානය, විහාර සමාපත්තට්ඨේ ඥානයයි කියලා. එතකොට මෙතන ඥාන තුනක් පිළිබඳව අපි කතා කළේ විහාරය සමාපත්තිය, විහාර සමාපත්තියයි කියන නුවණවල් තුන පිළිබඳව. ඊට පස්සේ